හරි. දැන් අපි දෙක කොටස පටන් ගන්න එක B කොටස පටන් ගන්නෙ. ෆස්ට් පේපර් එක A කොටස සාකච්ඡා කරා දෙවරුවේ. දැන් විවේකයෙන් පස්සේ එක B කොටස. හරි. එක B කොටස සාකච්ඡා කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනි. දැන් ඕගොල්ලෝ මූලිකව මතක තියාගන්න දැන් විභාගයේ දවසේ කලින් දවසේ. හරිද? විභාගේ දැන් ඔයගොල්ලෝ පළවෙනි පාඩමනේ ඔයගොල්ලෝ. කලින් නෑ. පේපර් කරාට ඔයගොල්ලෝ පළවෙනි පාඩම තමයි O level ලියන්නේ. හරිද? එතකොට පළවෙනි දවසේ ඔයගොල්ලෝ පේපර් එක ලියන්න යනකොට පොඩි කලබලකාරී ගතියක්, චකිතයක්, ඒ වගේ බයක් එහෙම එනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔයගොල්ලන්ට ඒකේ ඉන්නේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේ. ජීවිතේට ඒකේ ඉන්නේ ටර්ම් ටෙස්ට් එකයි. ටර්ම් ටෙස්ට් දන්න කාලේ දැන් ටර්ම් ටෙස්ට් ලියන. හරිද? ඒ නිසා ටර්ම් ටෙස්ට් එකට එන්නේ. හැබැයි මේක දැන් O level කියන ටික කඩින් විභාගයක්නේ. ඒ නිසා පළවෙනි දවසේ යනකොට පොඩි බයක් එනවා. ශාලාවට ගිහිල්ලා ඉඳගෙන පළවෙනි පේපර් එක ලියනකම් පොඩ්ඩක් තියෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි පේපර් එකට යනකොට පොඩ්ඩක් ඒක අඩු වෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ යනකොට ආයෙ අර පළවෙනි දවසේ තිබ්බ ඡාකි දේට වඩා අඩුයි ඒක. හරිද? ඔක දවස් 3ක් විතර යනවා විභාගයට හුරු වෙන්න. හරිද? මේක ඊට පස්සේ ගානක් නැහැ. ඊට පස්සේ අර නිකන් අර ටර්ම් ටෙස්ට් වගේ තමයි. ඒ නිසා පළවෙනි දවසේ ඔයගොල්ලන්ට තියෙන විෂය මොකද්ද මන් දන්නේ නැහැ. 23 වෙනිදා. බුද්ධ ආගම. හරි. ඔයාලට හොඳ විෂයක්. හරි. කලින් දවසේ මොකද කරන්නේ? ඔයගොල්ලෝ පාඩම් කරන කී වෙනකම් පාඩම් කරනවද ළමයි? 12. ඒතර ඔයගොල්ලෝ ඔන්ලයින් ළමයි සාමාන්‍ය බලාපොරොත්තු වෙන කී වෙනකම් පාඩම් කරනවද? අන්තිම මොහොතේ එහෙම කාලය අපත යවන එක හොඳද? ඔන්ලයින් ළමයි කියන බෑ අන්තිම දවසේ අපි රෑ කී වෙනකම් පාඩම් කරනවා. ඒ කියන්නේ 23නේ ඕඩියල් පටන් ගන්නනේ. ඒතකොට 23 පටන් ගන්න ඕන 22 වෙනිදා. නිකන් ඉන්නවා. 22 නිකන් ඉන්නේ. මොනවාරි වැඩක් කරන්න බෑ. රෑ එළි වෙනකම් පාඩම් කරන්න ඇස්සේ ඉන්න එපා කවුරු. හරිද? පාන්දර එක දෙකට එහෙම ගොඩක් අර ඩල් වෙන්න එපා. ඒත් හෙට් වෙන්න එපා රෑ වෙනකම් පාඩම් කරලා ඉදි මරාගෙන උදේ නැගිටලා. හරිද? එහෙම වෙන්න එපා. සාමාන්‍යයෙන් අන්තිම දවසේ පැය 6ක්වත් නිදා ගන්න අඩුව. පහවුත් නේ පැය 6ක්වත්. ඕගොල්ලෝ 12ට නිදා ගන්නවා නම් උදේ 6ට එහෙම. හරි 11ට නිදා ගන්නවා නම් පැය 6 7 වුණත් කමන්නේ නැහැ. 6කට වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඔයගොල්ලෝ උදේනේ. උදේ විභාගයට යන ටයිම් තියෙනනේ ඔයගොල්ලෝ. ඒ ටයිම් එක බලලා ඒ කාල වේලාව බලලා මොකද දන්නවද? ඕගොල්ලෝ අන්තිම මොහොතේ කීයක් හරි ලකුණු කියලා වැඩිපුර දාගන්න කියලා හිතලා අන්තිම මොහොතේ රෑ ටිකක් වැඩිපුර ඇහැරලා හිටියෝ. මොන විෂය වුණා. හරි රෑ ඇහැරලා හිටියොත් එහෙනම් ඕගොල්ලන්ගේ නිින්ද අඩු වෙන එක නිසා පහුවදා විභාගෙ ලියන්න ගියාම සමහරලාට ඕගොල්ලන්ට නිදි මතක් ඇවිල්ලා ඔළුව රිදෙන්න ගත්තොත් ඒතර විෂය කරුණු පාව මතක් වෙන්න බැරි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා රෙස්ට් එක කියන එක විභාගයේ පළවෙනි දවසට කලින් දවසේ. මුලින්ම 22 වෙනිදා ගැන කියන්නේ. ඊට පස්සේ දවස් වලට ඒක පොඩ පුරුදු කරන්න පැය 5ක්වත් අඩුම. පැය 5කට අඩු වෙන්න නිදා ගන්න. 5ත් 6ත් අතර මේ මොකද පැය 3-4 නිදාගෙන එහෙම විභාග ලියන්න එපා. ගිහිල්ලා ඊට පස්සේ එන අමාරු විභාගයක් ලියන්න ගියා. හරිද? දැන් ගණිතයේ පේපර් එකට කිසි ගැටලුවක් නැහැ. දවස් එකමාරක නිවාඩුවක් අහුවෙනවා. ඒක ඉතිහාසයේ ඉඳන් තිබ්බ විදිහක්. හරිද? සමුද පේපර් එක තියෙන්නේ. සෙන්සුරාදා විද්‍යාවට එනවා. ඒතර දවස් එකමාරක් විවේකයක් අහුවෙනවා. හරිද? එතකොට දවස් එකමාර ඇතුළත හරිද? ඕගොල්ලන්ට දැන් ළමයි පරණ විෂය කරුණු අවශ්‍ය ඒවා දැන් මට කතා කරලා අහන්න හරි පුළුවන් මේ සෙමිනාර් එකට ආපු ළමයින්ට හරි නැත්නම් මේ රෙකෝඩින් එක හරි ආයෙ ගන්න පුළුවන්. ඒකට මේ කතන්දර ටික රෙකෝඩින් එකේ කෝඩ් කරලා අපිට අවශ්‍ය කරුණු ටික බලන්න පුළුවන් නේ. විෂය කාරණා ටික මතක් කරපුවා. එතකොට ඒක බැලුවත් ඇති. මොකද මුළු පේපර් එකක් සාකච්ඡා වෙනවා. දැන් අද ෆස්ට් පේපර් එක සාකච්ඡා වෙනවා ඊළඟ දවසේ සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා වෙනවා. එතකොට විෂය කරුණු මුළු විෂය නිර්දේශ මොකද ඕගලන්ට හොයන්න ගියොත් විෂය කරුණු එළුණත් හොයන්න බෑනේ ඕක. මේ කරුණ කොහෙද තියෙන මේ කරුණ කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ පාඩමට අදාළ ගොඩාක් විෂය කරුණු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවානේ දැන් දෙවෙනි කොටසේ ඉඳන් මෙතන ඉඳන් යනකොට.
නිසා ඔයගොල්ලන්ට මේ කොටස් ටික අරන් රෙකෝඩින් එකෙන් බැලුවත් ඔයගොල්ලන්ට එදා දවසේ පාඩම් කරා හා සමානයි. පැහැදිලිද? ඒ නිසා එහෙම කරගන්න පුළුවන්. අනිත් එක අර රෙස්ට් එකේ ඉන්න එක ඉතාම වැදගත්. හරිද? පවෝදා නැත්නම් ඔයගොල්ලන්ට දන්න ඒවත් අමතක වෙන්න පුළුවන්. හරිද? ඒව ඔළුවේ තියාගන්න. දැන් අපි තව හදමු 2D කොටස. ගන්න පේපර් එක 2D කොටස. දැන් පළවෙනි ගාන භාග ගාන. හරිද? භාග ගාන මම අපේ පන්ති වල ළමයින්ට පොඩි ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා හදන විදියක් ගැන. භාගයක් කියන්නේ බෙදීමක් නේ, කොටස් වලට බෙදීමක්. මොකක් හරි එකක් අරන් බෙදන් යනවා. තේරෙනවද? ඒතර මේ ගානේදී විශේෂයෙන් අහන්නේ එක්ක ඉඩමක් එකයි. වැටුප් එකයි. මොකක් හරි එකක් ගන්න. හරිද? එකක් අරන් ඒක කොටස් වලට බෙදෙනවා. ඊට පස්සේ ඒකෙන් ඉතුරු වෙනවා බෙදුවට පස්සේ. ඒ ඉතුරු වෙච්ච ඒවා ආයි බෙදෙනවා. නේ? ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණ දෙනවා. නේ? ඔයගේ ගැටලුවන්නේ තියෙන්නේ. ඒතර බලමු මේකේ කටුසටහන ඕගොල්ලෝ මේකේ දැන් පේපර් එකේ පොඩි ඉඩක් දෙන්නේ මෙතන. තේරෙනවද? පේපර් එකේ පොඩි ඉඩක් දෙන්නේ භාග ගන්න හදන්න. නේ? එතකොට මේ ඉඩ මදිනේ. අපි 10 වසරේ ඉගෙන ගත්ත පාඩමත් එක්ක මේ ඉඩ මදි අපිට මේ මොනවද ගාන හදන්න. මොකද වගන්ති ලියනවා අක්කරයක් විතර ඒකේ උඩින් ඉඳන් පල්ලෙහාට. හරිද? ඊට වඩා අපි එක පේලින් දෙකේ මේ ගණන් හදන හැටි ඉගෙන ගත්ත පන්තිවලදී මේ කටුසටහන මෙහෙමයි ළමයි. පළවෙනි ගාන මොනවා කරත් කටුසටහනක් තියෙන. එතකොට ඕගොල්ලෝ මතක ඇතුව කටු වැඩ කොලයක් ඉල්ල ගන්න. හරිද? මේකේ ඕගොල්ලන්ට මේකේ මේ අයින් තීරු වල ලියන්න බෑ. පැහැදිලිද? ඒතර මේ කොටස විතරයි තියෙන්නේ, පොඩි ඉඩක් තියෙන. ඒ නිසා ඔයගොල්ලෝ කටු වැඩ කොලයක් ඉල්ල ගන්න පුළුවන්. ඒ කටු වැඩ කොලේ අනිවාර්යයෙන්ම පේපර් එකට අමුණන්න. දැන් අපි තුමු ඔයගොල්ලෝ ෆස්ට් පේපර් එකේ කටු වැඩක් කරනවා කියලා. එතකොට ඔයා ෆස්ට් පේපර් එකේ කටු වැඩක් කරනවා නම් එක A කියලා දාලා කටු වැඩ කොලේ හරිද? ඔයා දාලා ප්‍රශ්නේ ලියන්න. ප්‍රශ්නේ මම 10 වෙනි ප්‍රශ්නේ කටු වැඩක් නම් කරන්නේ. 10 වෙනි ප්‍රශ්නේ කියලා දාලා ඒ කටු වැඩේ ලියන්න. ලියලා ගානේ උත්තරේ ඔන්න අතර ලියන්න. ඔය කටු වැඩේ තියෙනවනේ. ඒකට එයා දන්නවා ඔයා හදලා තියෙනවා කියලා. හරි. ලොකු උත්තර එනවනේ ඔය භාග වගේ ලොකු උත්තර සුළු කිරීම. ඒතකොට දැන් දෙවෙනි කොට එක B කොටසේ හදනකොට අපිට මේ කටු වැඩ කොලේම පාවිච්චි කරන්න පුළුවන්. කටු වැඩ කොල මදි නම් තව ඉල්ල ගන්න. පැහැදිලිද? හරිද? ඒතකොට ඒව ඔළුවේ තියාගන්න කටු වැඩ කොල ඕන තරම් ඉල්ල ගන්න පුළුවන්. හරිද? මේ කටු වැඩ කොල ඕන තරම් ඉල්ලගෙන චිප් පාස් කරන්න එහෙම ගිහිල්ලා අහුවෙන්න එපා. හරිද? එතන පරිස්සම් වෙන්න මේ පුළුවන් තරම් හැම දෙයක් ගැන. හරි. දැන් බලන්න මේකේ මම ගන්නෙ මෙහෙමයි. භාග සංඛ්‍යාව අපේ පන්ති වල ඉන්න ළමයි දන්නවා. දැන් මම බෙදනවා. මේ මම කියන්නේ මොකක් හරි එකක් බෙදන්න කියලා. මේ මොකක් හරි එක තමයි මේ අරන් තියෙන්නේ. ඒතකොට මම ගාන කියෙවෙත් නැහැ. හරිද? මොනවාගත් මේ භාග ගානේ මෙහෙම තමයි ඉන්නේ. හරි. ඊට පස්සේ දැන් ඔන්න කියන ප්‍රශ්නේ බලමු. නිවසක දෛනික ජල අවශ්‍යතාවය සඳහා සම්පූර්ණයෙන් පිරි ජල ටැංකියකින් පහෙන් එකක් නෑමටද තුනෙන් එකක් ඇඳුම් සේදීමටද භාවිතා කරයි. දැන් මොකද තියෙන්නේ? ජල ටැංකියක්. මේ ජල ඔන්න මේක තමයි ජල ටැංකිය. හරි? මේක සම්පූර්ණයෙන් පිරීලා මේකෙන් මේක ජල ටැංකිය කියලා ගමු. ජල ටැංකිය. මේවා කෙටියෙන් ලියාගත්තාම ඇති. මේකෙන් කොටසක් මොනවටද පාවිච්චි කරනවා? ජල ටැංකියෙන් පහෙන් එකක්. භාග සංඛ්‍යාව හැමතිස්සෙම මේක ඇතුළට ඔබන්න. පහෙන් එකක් නෑමට. කෙටියෙන් ලිව්වා. නෑම. ඊට පස්සේ තුනෙන් එකක් ඇඳුම් වලට. තුනෙන් එකක් ඇඳුම් වලට පාවිච්චි කරයි. ඊට පස්සේ රෝමිලක්කා එකේ අහනවා ළමයි. හරිද? රෝමිලක්කා එක දැන් රෝමිලක්කා එකේ මේ විදිහේ දැන් ඒ වෙලාවට අහන ප්‍රශ්නේ මේක දැන් එච්චර කටුතරහන වැදගත් නෑ කියලා හිතන පළවෙනි ප්‍රශ්නෙට. බලන්න. ඒකේ අහන්නේ නෑමට සහ ඇඳුම් සේදීමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ නෑමටයි ඇඳුම් වලටයි යන ප්‍රමාණය හොයන්න අපි මොකද කරන්න ඕනේ? භාග දෙක එකතු කරනවා. පැහැදිලිද? මුදලක් තිබ්බනම් නැත්නම් වෙන මොකක් හරි තිබ්බනම් අපි මේ දෙක එකතු කරනවානේ. එහෙනම් මෙතන තියෙන්නේ පහෙන් එකයි එකතු කිරීම තුනෙන් එක. ඒතර ඔයගොල්ලෝ මෙහෙම ලිව්වා කුඩා බුදු ගුණාකාරය කීය දෙන්නේ 15යි. 15 වලට 5 වරක් 3යි 3 වරක් එක 3යි. 15ට 3 වරක් 5යි 15ට 3 වරක් 5යි 5 වරක් එක 5යි. එතකොට මෙතන එනවා ළමයි 15න්
8යි කියලා. එතකොට මෙතනින් පස්සේ තමයි මේ කටුසටහනේ වැදගත්කම තියෙන්නේ. හරි? මේ වගේ ප්‍රශ්නයක් ඉස්සලම ඇහුවොත්. දැන් අපිට ආපු උත්තරේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ හොඳට අහගන්න. හරිද? කමන්නේ ඒකම ලියන්න පුළුවන් නම් ලියන්න. හැබැයි අහුම්කන් දීම නැති කරගන්න එපා. හරි? මොකද කටුසටහන අනිවාර්යයෙන්ම ඇඳ ගන්න ඕනේ. මොකද මේ කටුසටහනේ මම කියලා දෙන දේ ඔයගොල්ලෝ හරියට අහගත්තොත් එහෙම ඔයගලන්ට මේ ගාන මේ ඊටාම් සුළු කාලෙකින් හදන්න පුළුවන්. ඒතර මේ නෑමයි ඇඳුම් කියන ඒවටයි අපිට වෙන් වෙලා තියෙනවා කොච්චරක්ද? 15 8. මේක මෙහෙම දාගත්තාම කටුසටහනේ හරි? කටුසටහන කොලේක ඇඳ ගන්න. ඔතන ඉඩ තියෙනවා නම් දැනට කමන්නේ ඔයගොල්ලෝ පොදු විදියට කරන්න පහසු විදියකට. හරි. දැන් මේ අපේ පන්ති වල ළමයි දන්නවා මේ කටුසටහන ඇඳලා දන්නවා. මේකේ මම රතු පෑනින් දාන්නේ ඒවා මොනවද? ඒවා ඒගොල්ලෝ ප්‍රශ්නයක් නෑ. දැන් අපි සම්මන්ත්‍රණයට අලුතෙන් සහභාගී වෙච්ච දරුණු තමයි මේ කටුසටහන අද පළවෙනි පාට දකින්නේ. නේ? ඔයගොල්ලෝ භාග ගන්න මේව හදලා නෑ? නෑ? ඒක තමයි. හරිද? ඒතර ඕගොල්ලෝ බලන්න දැන් සම්මන්ත්‍රණයට සහභාගී වෙච්ච අලුත් දරුවෝ බලන්න ඕගොල්ලන්ට ලේසි මොන ක්‍රමයේද කියලා. මොකද මේ වෙලේ ක්‍රම මාරු කරන වෙලාවකුත් නෙමෙයි. හරිද? ඒ නිසා බැරි වෙලාවකට ඕගොල්ලන්ට හිතුවොත් මේ මම හදන ක්‍රමේ ලේසි කියලා ආයෙ රෙකෝඩින් එක බලලා හරි මේ ක්‍රමෙන් ගණන් දෙකක් විතර හදන්න දෙකක් තුනක් පාස් පේපර්ස් වල 2016 ඉඳන් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා යන්න පුළුවන් 2016 17 18 කියන ප්‍රශ්න තුන සෑහෙන ඒ ප්‍රශ්න පත්‍ර තුන බැලුවත් ඇති O level pass papers සෑහෙන දෙයක් ගොඩ දා ගන්න පුළුවන්. හරිද? පැහැදිලි? 16 17 18 කියන pass papers ටික. මොකද වඩා වැඩි සම්භාවිතාවක් තියෙන්නේ මේ වෙලේ ඒ papers තුනෙන් අහන එක. මොකද මේ වෙලේ මේ ඕගොල්ලන්ගේ සමහර විෂය කරුණු අඩු කරලා තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. මේ පාර O level වලට. එතකොට ඒ විෂය කරුණු වලින් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා කතාවකුත් තියෙනවා. කලින් දාලා තිබ්බනේ දැන් මාස ගානකට උඩ ඉඳින්න මේ ප්‍රශ්නේ අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඒතකොට ගොඩක් වෙලාවට පේපරේ ලේසි වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. මොකද ඕගලන්ට මේ ඉගෙන ගන්න ලැබුණේ නැහැ. නේ පන්ති වලදී නේ හරි. ඒ නිසා දැන් හරි. මේක 15න් 8 නම් මෙතනින් එහාට අපිට මේක ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය දාගන්න පුළුවන් නේ මෙතන කීයද 15න් 15න් 7යි. ඒක තේරෙනවද? ඇයි ඔක්කොම කොටස් 15කට බෙදලා තිබ්බොත් මේ දෙකට කීයක් යනවද? 8ක් යනවා. එහෙනම් මෙතන ඉතුරු වෙනවා කොටස් 7ක්. ඒක 15න් 7යි. පැහැදිලි? ඒතර මේවට වගන්ති ලියන්න අවශ්‍ය නැහැ. කටුසටහන දැක්කම ඔක්කොම තියෙනවා. දැන් බලමු රෝම ඉලක්කම් 2 ටැංකියේ ඉතිරි වන ජලය. මෙන්න ඉතිරි වුණා. මේක තමයි ඉතිරි. මේක තමයි දැන් ඉතිරි වුණා. පැහැදිලි? ඒතර මේ කතාව හොඳට ගොඩනගන්න තේරුම් ගන්න. කතාව ගොඩනගන්න. මේ දෙක අපි පාවිච්චි කරා දැන් ටැංකිය ඉතුරු වුණා. නේ? ඉතිරි වෙච්ච එකෙන් ඉතිරි වන ජලයෙන් විශේෂයෙන් අලුත් ළමයි ඒක අන්ඩර්ලයින් කරගන්න රතු පෑනින් පේපර් එකේ ටැංකියේ ඉතිරි වන ජලයෙන් කියන එක ජලයෙන් ඉතිරි වන ජලයෙන් කියන එක අන්ඩර්ලයින් කරගන්න පේපර් එකේම රතු පෑනකින් හරි මොකද නැත්තම් තමන් ගාව තියෙන පෑනකින් අන්ඩර්ලයින් කරගන්න ගැටලුවක් නැහැ ඉතාලම වැදගත් කොටසක් මේ මෙතන රතු පෑනක් ඉතිරි වන ජලයෙන් 7න් 2ක් මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිතා කෙරේ. අන්න ඒ කොටස. දැන් ඉතිරි උනේ ළමයි මෙතන. හරිද? දරා ගන්න. ඉතිරි උනේ මෙතන. ඒකෙන් කිව්වම අපි ඒ කොටස අරගන්න ඕනේ. ඒ කොටස මම ඒ සයිස් එකටම ඇඳ ගන්නවා. එතකොට මට වරදින්නේ නැහැ. හරිද? ඒ පාලනටම ඇඳ ගන්නවා. හරි? මේකෙන් කොච්චරක්ද? 7න් 2ක් මුළු තැන්ගෙහි කියන්නේ කොහෙද? කුස්සිය අවශ්‍යතාව සඳහා භාවිතා කෙරේ. හරිද? දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද? ඉතිරි වන ජලයෙන් කිව්වම ඒක මෙතනට දාන්න බෑ කියලා. එහෙම තේරෙනවා. ඉතිරි වන ජලයෙන් මේ හැම එකක්ම ලියලා තියෙන්නේ මොකෙන්ද? ටැංකියේ මුළු ජලයෙන්. තේරෙනවද? මේ දෙකම ලියලා තියෙන්නේ කොහොමද? ටැංකියෙන් නෑමට ටැංකියේ මුළු ජලයෙන් ඇඳුම් වලට. එතකොට ඉතිරි වෙච්ච එකකින් එහෙම හැමතිස්සෙම කොයිම හරි ගානක හැමතිස්සෙම මේක අහනවා මේ පේපර් එකේ. මේ භාග ගන්න. ඉතිරි වෙච්ච කොටසකින් තව එකක් යනවා නම් ඒක වෙනම හැදෙන්න ඕන. ඒතර මේ තියෙන්නේ ඉතිරි වුණා කොටස් කීයක්ද? 7ක්. ඒකෙන් දෙකක්
මුළු තැන්ගේ කියන්නේ. මෙතන ටැංකියේ තිබ්බ කොටස් 15ක් ඒකෙන් 7ක් ඉතිරි වුණා. ටැංකියේ කොටස් 3ක් තිබ්බොත් ඒකෙන් එකක් ඇඳුම් වලට ගත්තා. ඔන්න ඔය භාග සංඛ්‍යා කොටස් ටික අඳුර ගන්න තේරුණාම මේ ගන්න ලේසි. දැන් මුළු තැන්ගේ සඳහා මුළු ටැංකියෙන් කොච්චර පාවිච්චි කරනවද කියලා අහනවා. මෙන්න මුළු තැන්ගේ මෙන්න මුළු ටැංකිය. හරිද? මුළු ටැංකියෙන් මුළු තැන්ගේට කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ ළමයි මෙහෙම. දැන් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න හොඳට. ටැංකියෙන් අහන්නේ මුළු තැන්ගේට කොච්චරද කියලා. හරි? ටැංකියෙන් මුළු තැන්ගේට භාග සංඛ්‍යාවක් පේන්නේ නැහැ නේ අපිට. නේ? අපි මග දිගේ ඉන්නේ ටැංකියෙන් ඉතිරි වුණා. ඉතිරි වෙච්ච එකෙන් තමයි මුළු තැන්ගේ තියෙන්නේ. පැහැදිලිද? ටැංකියෙන් ඉතුරු වුණා කොච්චරද 15න් 7ක්. ඒකෙන් 7න් දෙකක් තමයි මුළු තැන්ගෙට දෙන්නේ. මේකෙන් 15න් 7න් දෙකක් තමයි මුළු තැන්ගෙට දෙන්නේ. පැහැදිලිද? 15න් 7න් දෙකක්. එතකොට ගණිත කර්මය මොකක්ද අල්ලා යන්නේ? අල්ලා යන්නේ ගණිත කර්මය ගුණ කිරීම. අල්ලා යන්නේ කියන්නේ ගුණ කිරීම. ඒ කියන්නේ 15න් 7 7න් 2න් ගුණ කරන්න. එතකොට මම මේක ලියලා පෙන්නුවේ රූප සටහනේ. ඔයගලන්ට මේක හරියට පේන්නේ නැත්තම්. එතකොට මේක ලිවීම අත්‍යවශ්‍ය නැහැ. මේක දිගේ බැලුවොත් මුළු තැන්ගෙට එන්න නම් ටැංකිය ඉඳන් එද්දි මේ පාරේ එන්න ඕනේ. ඉතිරි එකට ඇවිල්ලා මුළු තැන්ගෙට එන්න. පාර පේනවනේ. ඒ පාරේ හම්බෙන භාග සංඛ්‍යා දෙක 15න් 7යි 7න් 2යි. ඒ දෙක ගුණ කරන්න තියෙන්නේ. 15න් 7 ගුණ කිරීම 7න් 2 කියන්නේ කොහොමද? 4 7 කැපිලා යන උත්තරේ යන කෙලින්ම 15න් 2යි. එතකොට ඔයා ගාණේදී හදන්නේ කොච්චරද? මේ ටික විතරයි. රෝමි ලක්කන් 2 කියලා දාලා හදන්නේ කොච්චරද? විභාගෙදී කොච්චරයි? මේ වාගේ තේරුම් ගන්න. මම මේ පැහැදිලි කරලා දුන්නේ ගාණ හදන හැටි. එතකොට කටු සටහන ලියා ගන්නවා කටු සටහන කොලේ. මේක දිගටම ඇඳගෙන යනවා. පැහැදිලිද? හරිද? එතකොට 7න් 2යි. ඊට පස්සේ දැන් වැදගත්ම කොටස රෝමි ලක්කන් 3. ඒතර මේ වගේ තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මුළු තැන්ගෙට පාවිච්චි කරාට පස්සෙත් ඉතිරි වෙලා තියෙන එක ගැන අහන්න පුළුවන්. මුළු තැන්ගෙට පාවිච්චි කළාට පස්සෙත් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේක 7න් 2 නම් මේ කීයද? 7න් 5යි. එහෙනම් මේ ඉතිරි වෙලා තියෙන එක ටැංකියේ කොච්චරද කියලා බලන්නත් පුළුවන් නේද? එහෙනම් 15න් 7 වැඩි කරනවා 7න් 5යි. එතකොට මෙතන අන්තිමට ඉතිරි වෙලා තියෙන කොටස හොයාගන්න පුළුවන්. පැහැදිලිද ඔන්ලයින් ළමයින්ට? දැන් ඉතිරි වී ඇති ජලය. ඒ කියන්නේ දැන් ඉතිරි. මේක නේද දැන් ඉතිරි. ඔන්න දැන් ඉතිරි. දැන් ඉතිරි වී ඇති ජලයෙන් මොකද්ද කියන්නේ? බීමට ලීටර් 200ක් භාවිතා කළ විට හරිද? 5න් 3ක් ජලය ආපහු ඉතිරි වෙනවා. තේරුණා? ඔන්න දැන් ඉතිරි එක හොඳට බලා ගන්න. මේ කොටස තමයි දැන් ඉතිරි. දැන් මං ගා ඉතිරිලා තියෙන්නේ මෙච්චරයි. මේ කොටස මං ගන්නවා. හරිද? මේ කොටස ගත්තාම ඒකෙන් නේද? ඒකෙන් කියන නිසා වෙනම අඳින්න ඕනේ නේද? හැමතිස්සෙම ඒකෙන් කිව්වම වෙනම අඳින්න. පල්ලෙහාට. ඒකෙන් බීමට ගන්නව කොච්චරද? 5 බීමට ලීටර් 200යි. බීමට 200යි ලීටර ගන්නවා. එතකොට ඉතුරු වෙනවා 5න් 3ක් ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා 5න් 3ක්. ඉතිරි. දැන් බලන්න ප්‍රශ්නේ දිහා. මම මේ පාට මාරු කර දාන්නේ මේක පැහැදිලි වෙන්න ඕන නිසා. ඔබ කියන්න. ඔව් තාම නෑ. ඉවර නෑ. දැන් මම මේක ඇඳා 5න් 3ක් ඉතිරි වුණා. බීමට 200ක් ගත්තා. තේරුණානේ? අන්තිමට ඉතිරි වෙච්ච එක ගත්තාම ඒකෙන් ලීටර 200ක් පාවිච්චි කරගත්තාම බොන්න ඉතුරුණා 5න් 3ක්. එහෙනම් මෙතන 5න් කීයද? 5න් 2යි. මම මේ 200 ඇතුලේ ලිව්වේ නෑනේ. තේරුණානේ? කවදාවත් මේ කොටු ඇතුලේ ලියන්න ඕනි භාග සංඛ්‍යා විතරයි. එහෙමයි අපි ඉගෙන ගත්තේ පන්ති වල. මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ භාග සංඛ්‍යා විතරක් ලියන්න කියලා කොටු ඇතුලේ. පැහැදිලිද?
දැන් වැඩේ හරි. දැන් එක පේලියෙන් ගාන ඉවරයි. හරිද? දැන් ඔයගොල්ලෝ වෙන විදියකට හැදුවොත් එහෙම මේ ගාන ඔය මේ කොලෙත් නදිනවා ඉඩ. හරිද? දැන් බලන්න එක පේලියෙන් ගාන ඉවර කරන්න ඇති. අපෙන් අහන ප්‍රශ්නේ තමයි ටැංකියේ ධාරිතාව සොයන්න. මෙතන ලීටර් 200 දීලා මෙතන ලීටර් 200 දීලා අපෙන් අහනවා ටැංකියේ ධාරිතාව. බලන්න අපි ඉන්න තැන ගැන අවබෝධයක් තියෙනවා. අපි ඉන්නේ දැන් මේ රූප සටහනට අනුව අපි ඉන්න තැන ගැන අවබෝධයක් තියෙනවා. මේක දීලා අපෙන් අහනවා ටැංකියේ ධාරිතාව කීයද? පේනවද වැඩි? මෙන්න මේ තැනක් දීලා මෙන්න මේ උඩ තැන අහනවා ටැංකියේ ධාරිතාව කීයද කියලා. පැහැදිලි? ඒතර මම ගාන ක්ලියර් කරගත්ත කටුසටහනෙන් දැන් මම බලනවා බීමට 200ක් පාවිච්චි කරලා තියෙනවා. මේ බීමට කියන කෙනා ඉඳන් මම යන්න ඕනේ ටැංකිය ළඟට. මම ආපු පාරේ ගියොත් බීම ඉඳන් යන්න ඕනේ කලින් ඉතිරි වෙච්ච තැනට. ඊළඟ එතනින් යන්න ඕනේ ඊට කලින් ඉතිරි වෙච්ච තැනට. එතනින් යන්න ඕනේ ටැංකියට. ඕකනේ මගේ පාර. පාර පැහැදිලිද ඔයගලන්ට? හැමෝටම. එහෙනම් ඒ පාරේදී අහුවෙන භාග සංඛ්‍යා ටික අල්ල ගන්න ඕනේ. බා මෙතන ඉඳන් බීමේ ඉඳන් දැන් ඉතිරියකට යන භාග සංඛ්‍යාව මොකද්ද? මේ දෙන්නගේ නම් දෙක සම්බන්ධ වෙන භාග සංඛ්‍යාව. ඈ? පහෙන් දෙකනේ. බීමට පහෙන් දෙකනේ දීලා තියෙන්නේ. එහෙනම් මේයි අතර භාග සංඛ්‍යාව පහෙන් දෙක. ඒ නිසා මම දැන් ඔන්න උඩට යනවා පියවරෙන් පියවරට. මම 200 දන්න යන්න ඕනේ. 200 කියන්නේ බීම. මේ ඊතල ගහන විදිය හරියට බලන්න. මම ඉස්සර 200 ඉඳන් කලින් ඉන්න තැනට යන්න ඕනේ. පැහැදිලිද? 200ෙන් තමයි මම මේක හොයන්න ගන්නෙ. එහෙනම් මම ඒ අදාළ භාග සංඛ්‍යාවේ අනිත් පැත්තෙන් ಗುಣ කරනවා. ඇයි අනිත් පැත්තෙන් ಗುಣ කරන්නේ? භාග සංඛ්‍යාව පහෙන් දෙකනේ මෙතන තියෙන්නේ. නේ? මම යන්නේ ආපස්සට. පැහැදිලිද? ආපස්සට යන නිසා තමයි භාග සංඛ්‍යාවේ අනිත් පැත්තෙන් ಗುಣ කරන්නේ. පැහැදිලිද? එතකොට මේ ඊතල හුරු වුණාම මොකද 200 දීලා තියෙන්නේ 200ෙන් තමයි මම අනිත්‍ය හොයන්න ඕනේ. එහෙනම් 200 මේක අනිත් පැත්තෙන් ಗುಣ කරාම මට මේක හම්බ වෙනවා. දැන් ඉතිරි වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඒක හොයාගත්තට පස්සේ එතනින් මම යනවා ඊළඟට ආයෙ ඊට කලින් ඉතිරි වෙච්ච එකට. එහෙනම් ඒ දෙන්න අතර භාග සංඛ්‍යාව මොකද්ද? 7න් 2ද 7න් 5ද? 7න් 5. එහෙනම් ආපස්සට යන නිසා ඒකත් ಗುಣ කරනවා කීයෙන්ද? 5න් 7 අනිත් පැත්තේ. දැන් මම මේක හොයාගෙන ඉවරයි. මේක හොයාගත්තා නම් මට මෙතනින් ටැංකියේ තියෙන ජල ප්‍රමාණය හොයන්න පුළුවන්. එහෙනම් මේ දෙන්න අතර භාග සංඛ්‍යාව මොකද්ද? 15න් 7. එහෙනම් මෙතන ගුණ කරන්න ඕනේ 7න් 15. ඊතල ගහන්නේ ආපස්ස නිසා භාග සංඛ්‍යාවල අනිත් පැත්ත. දැන් මම මේක පුරව ගත්ත නිසා මට ඊතල විතරනේ ගහන්න තියෙන්නේ. ඊතල ගහන්නේ කාගින්දද? අගේ දන්න කෙනාගේ ඉඳන්. තේරුණාද? ප්‍රමාණය දීලා තියෙන කෙනාගේ ඉඳන්. ඒතර මේ භාග ඔක්කොම පුරවලා තියෙන නිසා මම හරි පරිස්සම් වෙනවා. මං ඉන්නේ කොතනද කියලා දකින්න. එතන ඉඳන් මං ආපස්සට පියවරෙන් පියවර ජල ටැංකිය ළඟට එන්න. පැහැදිලිද? එහෙනම් දැන් අපිට වන් ෂොට් උත්තරේ එනවා. ඔන්න බලන්න. වන් ෂොට් එක පේලියයි. ගත්ත 200. මොකද කරන්න තියෙන්නේ? වැඩි කරනවා ඉස්සෙල්ලා 2න් 5. ඊට පස්සේ ආයෙ වැඩි ගුණ කරනවා. ආයෙ ආපු උත්තරේ 5න් 7. ඊට පස්සේ ආපු උත්තරේ එයාට උත්තරේ ගුණ කරනවා 7න් 15. 7න් 15. හරි? 5ට 5 කැපුණා. 7ට 7 කැපුණා. දෙවරක් 100යි. 100ව 15ක් 1500යි. ටැංකියේ ධාරිතාව ලීටර්. පේනවනේ දෙක පේලියේ. එක පේලියේ සුළු කිරීමද. එක පේලියේ උත්තරය ඇවිල්ලා. වගන්ති ලියුවා නම් පුතේ උත්තර ලියන්න වෙනවද නේ? හපු වයින්කම් වගන්ති ලියන්න. හරි? හපු පැනලත් මදි. අය ඉඩක් නැහැ මේකේ. ඈ දෙන්නේ මෙච්චරක් විතර පොඩි ඉඩක්. නේ? ඈ? තේරුණා? එතකොට මේ කටු සටහනේ වැදගත්කම් පැහැදිලිද බැරි වෙලාවක? කටු සටහන හරියට ගහගත්තොත් ඕගොල්ලෝ මේ විදිහට පුරුදුනොත් එහෙම විභාග පාස් පේපර්ස් අරන් මේ ගණන් හදලා බලන්න. ගාන ක්ලියර් කරගන්න. හැමතිස්සෙම ගාන යට නම ලියා ගන්න ඕනේ. උඩේ නම ලියා ගන්න ඕනේ. අදාළ නම. ඒ නම් දෙක අතර සම්බන්ධයේ භාග සංඛ්‍යාව ඇතුලේ ලියන්න ඕනේ. කොහේ හරි දැනක ප්‍රමාණයක් දුන්නොත් දීපු තැන ඉඳන් උඩට නම් අපි හොයන්නේ ಗುಣ කරන්න ඕනේ. ආපස්සට නම් ඒ අදාළ භාග සංඛ්‍යාවේ අනිත් පැත්තේ. දැන් සමහරුන්ට මෙතන වර්ධින එකක් තියෙනවා. මේ 200න් උඩට ඊතලයේ ගාද්දි එයා ಗುಣ කරනවා මෙන්න මේ භාග සංඛ්‍යාව පාවිච්චි කරලා 5න් 3. 200යි 5න් 3ටද?
නැහැනේ. එහෙනම් 200 අයිති භාග සංඛ්‍යාව පාවිච්චි කරනවා. අනිත් කෙනාගේ එක පාවිච්චි කරන්න බෑ. අපිට ඉතිරි වෙච්ච ප්‍රමාණය මිලිලීටර වලින් දීලා තිබ්බනේ. එහෙනම් ඉතින් ඉඳන් යන නිසා ඒක පාවිච්චි කරනවා. තේරුණාද? ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ තමයි මේ වැඩි. මේක හරි ලේසි වැඩක්. හරි. දැන් කඩු සටහන ඕගොල්ලෝගේ කොහේ හරි පොතක දාගන්න උතන ඉඩමදී මොකද කඩු සටහන යනවා පේලි 3කට. එතකොට මම මේ විශේෂ තැන්වල සටහන් කරපු දේවල් මතක තියාගන්න. එතකොට දෙවෙනි ගාන රෝමිලක්කන් දෙකේදී මේ කොටස විතරයි එන්නේ. ඒක තේරුම් ගන්නයි මේක ලියාගත්තේ. හරිද? එතකොට කඩු සටහනේ මේ ඊතල ආපස්සට ගහන එක අනිවාර්යෙන් කරන්න. එතකොට ඔයා දන්නවා භාග සංඛ්‍යාව අනිත් පැත්තට වැඩි කරන්න ඕනේ කියලා. හරි ලියාගන්න භාග. දැන් මේවා ලියනකොට ඕගොල්ලෝ මං පියවරෙන් පියවර ගිය එක මතක් කරගන්න. මේකයි මං පාටවල් දෙකක් දාලා තියෙන්නේ. ඒතර ඕගොල්ලොත් ඒවා දාගන්න පුළුවන් නම් පාටවල් දෙකක්. ඒතකොට ඕගොල්ලෝ දන්නවා මේක පස්සේ හොයාගත් එකක් කියලා. තේරුණා? වෙන පාටක් හරි පැන්සලක් හරි තමන්ගේ තියෙන මොකක් හරි පාටවල් දෙකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් දන්නේ නැහැ මේක. ඕගොල්ලෝ ආයේ මේ ගාන බලනකොට මේ පාටවල් දෙකක් දාලා තියෙන හැම එකක්ම පස්සේ ලියාගත්ත ඒවා. අනිත් හැම එකක්ම දීලා තියෙන ඒවා. ඔන්න මේ පියවර එක ආවේ කොහොමද? ඔයා ඊළඟ කොටස අඳිනකොට තේරුම් ගන්න ඕනේ මේක දුන්නා මේක ගත්තා. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන බලන්න ළමයි. A B C D E F යනු ඉඩමක දල සටහන. මෙන්න A B C D E F. මට කියන්න A B C D කියන්නේ රූප සටහනේ තල රූපේ නම මොකක්ද ළමයි? A B C D. A B C D රූප සටහන තල රූප සටහනේ නම මොකක්ද? මේ කොටස අමතක කරන්නකෝ. A B C D කියන මෙන්න මේ තල රූප සටහනක් තියෙනනේ රූප සටහන. හා? චතුරස්‍රයක් තව විශේෂ නමක් තියෙනවා චතුරස්‍රයට. ඔන්ලයින් ළමයි දන්නවා නම් කියන්න පුළුවන්. ඈ? දැක් අන්න ඕක තමයි දැක්ක ගමන් මේ ක්ලික් වෙන්න ඕනේ පටස් කාලා. ඕක ක්ලික් වෙච්ච ගමන් දන්නව ගන්න. ඔන්ලයින් ළමයින්ට කියන්න පුළුවන්. මොකද්ද මේ රූප සටහනේ නම? මේක අයින් කරන්න. කේන්ද්‍රික ඛණ්ඩය අමතක කරන්න. අනිත් රූප සටහන A B C D කියන මෙන්න මේ සම්පූර්ණ රූප සටහනට කියන තල රූපයට කියන නම මොකක්ද? ප්‍රිස්මියද? නෑ ප්‍රිස්මිය. ඔව් උත්තරයක් දුන්නා. ත්‍රපීසියම. අන්න. හරි. ඔයා දැනගෙන හිටියා කියලා මම දන්නවා. ඒතර මේ තියෙන්නේ ත්‍රපීසියමක්. හරිද? A B C D කියන්නේ ත්‍රපීසියම. වෙන කෙනෙක්ට chance එක දුන්නා නේ උත්තර දෙන්න. බොහොම හොඳයි. දාන සීල භාවනා නේ. වෙසක් පොයේ දවසේ බොහොම හොඳයි. දැන් ABC එතකොට මේ කොටස මොකද්ද? FDE EFD EFD කොටසට කියන නම මොකද්ද? EFD නෑ නෑ ඒ අංශක කතාව වැඩ ඕනේ නෑ මේ රූප සටහනට කියන නම EFD අරික්කාලේ වෘත්තය නෑ උත්තරේ වැරද්දක් නෑ. ඔව් හරි නෑ ඒ උනාට මේකට කියන අරික්කාලේ වෘත්තයකින් කොටසක් නේ. කේන්ද්‍රයෙන් කැඩලා තියෙන නිසා මේකට කියන නම මොකද්ද? ඈ කේන්ද්‍රයෙන් කැඩලා තියෙන නිසා මේකට කියන කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩය. ඒතර මේ වචන ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. දැන් බලන්න. EFD රෝමිලක්ක AD කි එතන කියනවා මෙහි F පිහිටන්නේ බලන්න ගානේ මෙහි F පිහිටන්නේ AD හි මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ මෙන්න මේ AD රේඛාවේ මැද ලක්ෂය කියලා. ඒකට අපි ඒක පොතේ මේ රූප සටහනෙම ලකුණු කරගමු. ලකුණු කරගන්න රූප සටහනෙම. ඒවා
ලකුණු කරගන්න කියනකොටම ලකුණු කරගන්න. දැන් එතකොට පේනවද ඊට පස්සේ ආවන ප්‍රශ්නේ EFD කේන්ද්‍රික කොටසේ වර්ගඵලය. EFD කියන්නේ මේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය. එතකොට දැන් මේක F කියන්නේ කේන්ද්‍රයනේ. පැහැදිලි? එහෙනම් FD කියන්නේ අරයනේ. නේද? sorry. ඔව් FD කියන්නේ අරය. මේක අරය. එහෙනම් මෙතනක් තියෙන්නේ මොකද්ද? FE කියන්නේ? අරය. එහෙනම් මේක කීයද? මේක 14යි කියන්නේ මේක 14යි මේකත් 14යි ඔන්න තවත් දෙයක් සටහන් කරගන්න පුළුවන් ඒක ඒ අතරේ දැන් එහෙනම් අරේ දන්නවා එහෙනම් කේන්ද්‍රික කොටසේ වර්ගඵලය වෙන්නේ වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය පාවිච්චි කරා රෝමිලක් අයක වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද වෘත්තයක වර්ගඵලය πr වර්ගය දැන් වෘත්තයකින් මෙතන තියෙන කොච්චරද කොටසක්නේ හරි කාලා හරිද එහෙම නැත්නම් තියෙන කෝණය අපි සටහන් කරගමු තේරුණා වෘත්තයක් තිබ්බනම් ළමයි අංශක 360ක් තියෙන්න ඕනි දැන් තියෙන්නේ කොච්චරද 45යි කියලා වොම අපිට මේ තර්කයෙන් මේක ලියන්න පුළුවන් තර්කයෙන් සමහරුන් සූත්‍ර පාඩම් කරන්න හදනවා හැබැයි වෘත්තයක සූත්‍රය පාඩම් වෙලා තියෙනවා මේ කොටස පාඩම් වෙන්න අවශ්‍ය නැහැ දැන් මේක මේ පැත්තේ ලිව්වත් එකයි සමහරව අපි ලියනවා අච්චුපතේ තියෙන විදිහට මේ පැත්තෙන් ලියනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඈ? නේ? ගුණාගේ බෙල්ලේ ලනුව බැන්දත් එකයි. ලනුව ගුණාගේ බෙල්ලේ බැන්දත් එකයි. නේ? බෑද? ගුණාමයි නේ? ලනුව තේරුණේ? කියන්නේ ඒක වෙන පැත්ත නෙමෙයි කියවෙන විදිය නෙමෙයි වැදගත්. තේරුණානේ ගුණ කරනකොට 2 3ෙන් ගුණ කරත් එකයි 3 2කින් ගුණ කරත් එකයි. ඒ නිසා මම මේක තර්කයෙන් අපි ලියන්න ඕන නිසා මේ පැත්තට ලියුවේ. හරි. මෙතන 45 වරක් 8යි හරියටම. හරිද? එතකොට මෙතන 5 කියන්නේ 22 බෙදීම 7යි. අරය 14යි. 14 වැඩි කිරීම 14 වැඩි කිරීම 8න් 1 කියලා ලියමු. දැන් සමහරව මෙතන කෙලින්ම 8න් 1 කියලා දානවා අර එක්කාල කිසි ගැටලුවක් නැහැ. හරිද? 7 වරක් 2යි. දෙවරක් 4යි. ආයි දෙවරක් 2යි දෙවරක් 7යි ආයි දෙවරක් 11යි 11 වරක් 7 77යි මේවා සුළු කිරීම දීලා තියෙන ඒකක මීටර වලින් නිසා වර්ග මීටර කියලා ලියවෙන්න ඕනේ වර්ග මීටර කියලා ලියවෙන්න ඕනේ ලියාගන්න එක මේ රූප සටහන් වල නම් දන්නේ නැත්නම් ලියාගන්න ඒවා රූප සටහන් ABCD කියන්නේ ට්‍රපීසියම් කියන එක දැන් ට්‍රපීසියමක ලක්ෂණය මොකද්ද ළමයි ට්‍රපීසියමක් කියන්නේ චතුරස්‍රයක් තමයි ඒකේ එක සමාන්තර රේඛා යුගලයයි තියෙන්නේ හරිද එක සමාන්තර රේඛා යුගලයයි තියෙන අනිත් පාත් දෙක සමාන්තර නැහැ දැන් රෝමිලක්කම් 2 රෝමිලක්කම් 2 આવොත් ඒකේ අහනවා DE ඡාප දිග DE ඡාප දිග කියන්නේ මෙන්න මේ කොටස මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට වෘත්තයක ඡාප දිග හොයන වෘත්තයක ඡාප දිග නැත්නම් වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය මොකක්ද? 2πr. වර්ග තියෙන්න බෑ. වර්ග ඵලය නම් වර්ග. දිගවල දෙකක් ගුණ වෙනවා. හැබැයි වටේ දිග කියන්නේ එක දිගයිනේ. එතකොට එක එකකයි තියෙනවනේ. මේ පේනවනේ වර්ග ඵලය නම් මොන්න මීටර් වැඩි කිරීම මීටර කියලා තියෙනවා මෙතන. වර්ගඵලය. ඒකයි වර්ගය. ඒකෝ πr වර්ගය එන්න බෑ කියලා ඔළුවට වැටහෙනවා. හරි. එතකොට සූත්‍ර වරද්ද ගන්න එපා. වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය වෘත්තයක මේවා පටල ගන්න එපා ළමයි. ඔයගොල්ලෝ පටල ගන්න තැන්. මේකේ අරය r නම් වර්ගඵලයේ සමානයි πr වර්ග. හැබැයි පරිධිය c කියන්නේ වටේ දිග ඒක 2πr. c කියන්නේ වටේ දිග. පැහැදිලිද? ඒව පටල ගන්න එපා. හරිද? විස්කම්බය දුන්නොත් ඕගොල්ලෝ විස්කම්බය දෙකෙන් බෙදලා ගන්න. හරිද? හරි. දැන් එහෙනම් මෙතන DE ඡාප දිගනේ අහන්නේ. DE ඡාප දිග. දැන් මෙහෙම ලියන්න ඕනේ නැහැ. අපි ප්‍රශ්නේ තියෙනවනේ.
කෙලිම උත්තරේ ලියමු. එතකොට 2 ඡාප දිගන්නේ කොහොමද? 25R ලියන්න ඕනි. දැන් වෘත්තයක් නැහැ මෙතන සම්පූර්ණ ළමයි. සම්පූර්ණ වෘත්තයක් තිබ්බනම් හිතින්මවා ගන්න සම්පූර්ණ වෘත්තයක් තිබ්බනම් 360ක් තියෙනුනේ අංශක. දැන් 360ක් නැහැ 360න් තියෙන කොච්චරද කොටසක් අංශක 45කට අදාළව. එහෙනම් මේ 25R වැඩි කරා නම් හරිය 360න් 45යි. එතකොට මේවා සූත්‍ර විදිහට මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක මතක තියාගන්න ඕනේ. මේක ඔප්පු කරලා ගන්න පුළුවන්. එතකොට මෙතන 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 27න් 22 වැඩි කිරීම 14 වැඩි කිරීම 8න් 1. එතකොට මෙතන වෙනවා 7 2යි. එතකොට උතර කැපුණාම දෙවරක් 4යි මෙතන 44යි කියන්නේ 4 වරක් 11යි. 4ට මම එකපාර කැපුවා. එතකොට ඡාප දිගෙන්නේ 11යි මීටර. ලියා ගන්න. ඉතින් මට බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න පුළුවන් වගේ සිග්නල් ප්‍රශ්න. හරි මම එවන්නම් දුන්නා. දැන් බලන්න රෝම ඉලක්කම් 3 ළමයි BC මායිම් හා CD මායිමට වඩා මීටර 10ක් වැඩි නම් BC මායිම CD මායිමට වඩා මීටර 10ක් වැඩි නම් ඊට මේ පරිදි බලන්න කොච්චර ලේසිද කියලා. BC මායිම CD මායිමට වඩා මීටර 10ක් වැඩි. ඒ කියන්නේ BC මායිම කීයද? මීටර 40. ඔබ 40 කියලා දෙන්නේ නැතුව වටේ යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි ගණන් වල හැටි. නේ? වටේ යනවා. එන්නේ ඕගොල්ලන්ව මහන්සි කරවනවා. හොඳයි? කරන්න දෙයක් නැහැ. දැන් බලන්න එහෙනම් පරිමිතිය හොයන්න දැන් දිගවල කීයක් තියෙනවද කියන්න කවුරු හරි පුළුවන් නම් මේ රූප සටහන දැන් ඉඩමේ පරිමිතිය අහන්නේ ඉඩම හොඳට කල්පනා කරන්න එක තැනකින් පටන් අරන් ඕගොල්ලෝ දැන් වටේ යන්න පුළුවන්ද කියලා බලමු කට්ටියට ඉඩම වටේ යන්න ඕනේ ඉඩම වටේ කියලා බලන්න ඒ වලින් පටන් ගන්න ඉඩම වටේ යන දිගවල කීයක් අහු වෙනවද කියලා මට කියන්න ඔන්ලයින් ළමයි කීයක් අහු වෙනවද? හා? අද වැඩි දෙයක් කියන්නකෝ. ඔව්. කියන්න දැන්. 6යිලු. හරි. දැන් මෙහෙනුත් 6 තියෙනවා. ඔන්ලයින් ළමයින්ගෙනුත් 6 උත්තරය. 6 හරි. මෙතන 1යි 2යි 3යි 4යි 4යි මේ දිගයි 5යි දැන් මෙතනට 6යි දැන් ওই දිගවල් 6ම දන්නවද අපි ඔව් දිගවල් 6ම දන්නවා එහෙනම් ලියමු ඊළ එකතු කරමු ලිය ඊළඟට AB 70න් පටන් ගමු 70 40 30 ඡාප දිග 11යි එකතු කිරීම ඊට පස්සේ 14යි 14යි ගාන එකතු කරලා කීයක් එනවද කියලා මෙතන 100ක් එනවා 70යි 30යි 100ක් එනවා මෙතන 28යි 39යි 79යි 179යි මීටර 179ක් එනවා දැන් බලන්න අවසාන කොටස ABCD EF කොටසින් වට වූ ඉඩමේ වර්ගඵලය සොයන්න. දැන් ඔය වර්ගඵලය අහන්නේ කොයි ටිකේද? බලන්න. මෙන්න මේ ඉඩමේ වර්ගඵලය අහන්නේ. කවුරු හරි කියන්න පුළුවන් නම් මේක හොයන්නේ කොහොමද කියලා? මේ කොටද? කල්පනා කරලා කියන්න. ආවට කියන්න කවුද? බලන්න. දැන් මේ AB CD EF කියන මේ ඉඩමේ පරිමිතිය හෙව්වනේ. මම දැන් රතු පාටින් පාට කරලා තියෙන අඳුරු කරලා තියෙන කොටස ඉඩම නේද? ඒකේ වර්ගඵලය. හරිද? හරි. නෑ කවන්නේ වැරදුනම හිනා වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කියන්න බං කවුරු හරි. හරි දැන් උත්තර දෙන්න. බලන්න මේකේ උත්තරේ කියන්න. හරි. දැන් කියන්නේ මේ කොහමද උත්තරේ මේ මට ඕනේ හදන විදිය. කවුරු හරි කියන්නේ? අනන 40යි 30යි එකතු කරනවා. නෑ. ට්‍රපීසියම් වර්ගඵලයෙන් අර කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය අඩු ගන්නවා. ට්‍රපීසියමේ වර්ගඵලයෙන්
කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරනවා. අන්න උත්තරේ. ඒකයි උත්තරේ වෙනුනේ. ඒක තේරෙනවම තමයි ගාන හදන්න පුළුවන්. පැහැදිලිද? ත්‍රපීසියමක් තියෙනවා. ත්‍රපීසියමෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩේ පේනව නේද? ත්‍රපීසියම ඇතුලේ කේන්ද්‍රික ඛණ්ඩේ ඉන්නේ. පේනවද? ත්‍රපීසියම ඇතුලේ කේන්ද්‍රික ඛණ්ඩේ ඉන්නේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩේ අයින් කරනවා. දැන් කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵල ඉස්සෙල්ලා හෙව්වනේ. ඒකම වුණා. කීය දෙන්න උත්තර? 74 දාන්න. ප්‍රෝමිලක්ක එකේ 74. හරි. දැන් එහෙනම් ත්‍රපීසියමේ වර්ගඵලය ප්‍රෝමිලක්ක 4. ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න කොහොමද? ත්‍රපීසියමේ වර්ගඵලය එන්නේ භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව. එකතුව වැඩි කිරීම ලම්බ උස. වෙන ත්‍රපීසියමක වර්ගඵලය. ත්‍රපීසියමක වර්ගඵලය. කොහෙද සූත්‍රය? ඕක මතක තියාගන්න ඕනේ. භාගයයි සමාන්තර පාද දෙක වෙන්න ඒ දෙකේ ලම්බ උස. මෙතන රූප සටහනේ අංශක 90 දාලා තියෙනවා. හරිද? අංශක 90 දාලා තියෙනවා කියන්නේ ලම්බ උස 28යි. මේකෙන් අඩු කරා නම් හරි කීයද? 77ක්ද තිබ්බේ අපේ කලින් උත්තරේ. 77ක් අඩු කරා නම් හරි. ඒතකොට භාගයයි සමාන්තර පාද දෙක එකතු කියන්නේ 70 ධන 30 ලම්බ උස 40 නෑ. මේ ඇදයි ලම්බ නෑ. මේක ලම්බ උස 28යි. 28 අඩු කිරීම 77. ඕක තමයි වරදින්නේ. මෙන්න දෙවරක් කැපෙනවා 28ට 14යි. 70යි 30 එකතු කරාම 100යි. 100යි 14යි. 100 14ෙන් ගුණ කරාම 1400න් 77ක් අඩු කරන්න උත්තර එනවා 1323යි. හරිද? අඩු කරලා හරිද? වර්ග මීටර 77යි 23යි 323යි 1323යි. හරිද? හැදුවද උත්තර ආවද? හරි කියලා ලියගන්න. එතකොට මේ පාඩමෙන් ළමයි අනිවාර්ය ගැටලුවක් එනවනේ. දැන් ඉස්සෙල්ලා භාගය ඉගෙන ගත්තා. දැන් වර්ගඵලය. වර්ගඵලයෙන් අනිවාර්ය ගැටලුවක් එනවා. එතකොට වර්ගඵලය හොයන ක්‍රම මතක් කරගන්න ඕනේ. එතකොට සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන හැටි මතකද? සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන හැටි. මේක ආධාරකය සමාන්තර පාද දෙක අතර ලම්බ උසෙන් වැඩි කරනවා. h. ඒ වැඩි කිරීම h. तर සමාන්තර ආශ්‍රයක වර්ගඵලය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස. හරිද? ඒක මතක තියාගන්න. ආධාරක වැඩි කිරීම ලම්බ උස. මේවා අමතක නිසා තමයි ගණන් හදන්න බැරි වෙන්නේ. ඊට පස්සේ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ ඒකෙත් ආධාරක වැඩි කිරීම ලම්බ උස. හැබැයි භාගය වැටෙන්න ඕනේ. ආධාරක වැඩි කිරීම ලම්බ උස. ඕවා අමතකයි ඉන්නවා. ලම්බ උස. අංශක 90ට තියෙන උස. පැහැදිලිද? ඒතර ත්‍රිකෝණය දැන් වෘත්ත අපි සාකච්ඡා කරා. වෘතව මොනවද තියෙන්නේ? එච්චරයි. නේ? ඊට පස්සේ වර්ගඵල සම්බන්ධව කෙටි ප්‍රශ්න පත්‍රයේදී අහන ඒවා ඇහුවොත් එහෙනම් ඔයගොල්ලන්ගේ ඒවා දැන් දෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒ නිසා වර්ගඵල සම්බන්ධව මේ තල රූප සම්බන්ධ වර්ගඵලය. පැහැදිලිද? ඒතර මේව ඔළුවේ තියන් යන්න. මේවා හදලා මතකද කියලා තමන්ම ටෙස්ට් කරලා බලන්න. තමන්ට වර්ගඵලය මතකද? හා? ඒතර ඊට අමතරව තියෙනවා සිලින්ඩරයක වර්ගඵලය. ඊට පස්සේ කේතුව. ඊට පස්සේ ගෝලය. ඔය වගේ ඝන වස්තු තියෙනවා. පැහැදිලිද? ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. එතනින් එහාට ගියාම පිරමීඩ ගත්තොත් එහෙනම් පිරමීඩ වල තියෙන පෘෂ්ඨ ප්‍රමාණය අනුව එක වෙනස් වෙනවා. පෘෂ්ඨ යට සමචතුරස්‍රයක් තිබ්බොත් පිරමීඩයක පැත්තෙන් ත්‍රිකෝණ 4ක් තියෙනවා. එතකොට ඔක්කොම පෘෂ්ඨ 5ක් තියෙනවා. එතකොට මේ 5 වෙන වෙනම හොයන්න ඕනේ. ත්‍රිකෝණ එකක හොයලා 4ෙන් වැඩි කරලා ඒ වගේ ඒකට සමචතුරස්‍රයට එකතු කරනවා. ඒ තියෙන පෘෂ්ඨ ප්‍රමාණය තල රූප නම් ඒක ලේසියි. හැබැයි දැන් මේ වගේ වක්‍ර පෘෂ්ඨ තියෙන ඒවා ටිකක් වෙනස් වෙනවා නේ. මෙතන වෘත්ත දෙකක් තියෙනවා. සිලින්ඩරේ වෘත්ත දෙකක් නම් එක වෘත්තයක් නම් πr වර්ගනේ නේ. වෘත්ත දෙකක් නිසා 2πr වර්ග. මේක මතක තියාගන්න යනකොට ඔයගොල්ලන්ට අර පරිදිය සූත්‍රය මෙන්න මේකත් එක්ක පටලැවෙනවා. මේක කියන්නේ මොකද්ද?
දිය. මේ මොකද්ද? වර්ගයක් වෙනවනම් වර්ගඵල දෙකක්. වෘත්ත දෙකක්. හරිද? එතකොට මෙතන වෘත්ත දෙකයි තව වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. වක්‍ර පෘෂ්ඨයට 2πrh කියලා තියෙනවා. එතකොට බැරි වෙලාවකත් ගානක් දුන්නොත් මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25 ඇතුලේ. හරිද? වර්ගඵලයේ ගානක් ඇහුවා. එතකොට මම දැන් අද ඒකේ කොටසක් දුන්නා ඔයගලන්ට මේකේ වක්‍ර පෘෂ්ඨය සම්බන්ධව. හේතුයි වක්‍ර පෘෂ්ඨය. දැන් මේන සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය. පැහැදිලි? වෘත්ත දෙක තමයි මේ තියෙන්නේ. මෙතන නම් පෘෂ්ඨ දෙකයි තියෙන්නේ. මේක ගත්තොත් A සමානයි. මෙතන එක වෘත්තයක් තියෙනවා. ඒ නිසා එක වෘත්තයක් නිසා πr වර්ග වක්‍ර පෘෂ්ඨය πr l. එතකොට මේක ඔයගලන්ට දෙනවනේ. ඒ ඉස්සර නම් දුන්නේ නැහැ මේවා. මේ සූත්‍ර දුන්නේ නැහැ. දැන් බැරි වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රය આવුත් අර මන් දුන්නා වගේ හම්බ වෙනවා. ඔයගලන්ට තියෙන අදාළ වක්‍ර පෘෂ්ඨය 2πrh නම් ඒක ලිව්වා ආදේශ කළා. එච්චරයි. ඒක වර්ගඵලයේ සමානයි කියලා ගන්න. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය එන්නේ 4යි πr වර්ග. 4යි πr වර්ග. අවශ්‍යයි ඉන්නවනම් ලියා ගන්න මේවා. හරි. කොහේ හරි සටහනක ලියා ගන්න අවශ්‍යයි ඉන්නවනම් මතක් කරගන්න. දැන් අපි යන් තුන්වෙනි ගානට. කොටස් වෙළඳපොළ. දැන් කොටස් වෙළඳපොළ අනිවාර්ය ප්‍රශ්නයක්ද කොටස් වෙළඳපොළ? නෑ. හැබැයි කොටස් වෙළඳපොළ අයි තියෙන්නේ මොන ප්‍රශ්නයකටද? ප්‍රතිශත. ඒතර මේ පාඩම ප්‍රතිශත කියන එක යටතේ තමයි අහුවෙන්නේ. මොකද ප්‍රතිශත කියන එක අනිවාර්ය පාඩමක් ළමයි. හරිද? ප්‍රතිශත කියන එක අනිවාර්ය පාඩමක්. ඒ යටතේ තියෙනවා කොටස් වෙළඳපොළ තියෙනවා. ඊට පස්සේ බදු වර්ග ටික තියෙනවා. ඊට පස්සේ බදු වර්ග 4. ඊට පස්සේ හීනවල ශේෂ ක්‍රමය. තේරුණාද? ඊට පස්සේ ලාභ වට්ට. ඔය පොලි ගණනය කිරීම තියෙන්නේ. ඒ ටික තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා සුළු පොලිය, වැල් පොලිය. පැහැදිලිද? ඒතර මේ ගානේ මම කොටස් වෙළඳපොළ තමයි දාලා තියෙන සම්පූර්ණ කොටසට. පැහැදිලිද? හරි. කොටස් වෙළඳපොළේදී ඕගොල්ලන්ට මම පන්ති වලදී කියලා දීලා තියෙනවා කොටස් කියන ඒවා අපි මොකක් හරි භාණ්ඩයක් විදියට සලකමු කියලා. නේද? නැත්නම් ඔබ තේරෙන්නේ නැහැ. භාණ්ඩයක් විදියට සලකුවා නම් වැඩේ තේරෙනවා. අනික මේ කොටස් වෙළඳපොළේදී විශේෂ වචනයක් තියෙනවා මොකද්ද? විශේෂ වචන දෙකක් තියෙනවා. එකක් ප්‍රාග්ධනලාභය, අනිත් එක ලාභාංශ. ඔන්න ඔය කොටස් දෙක තමයි මෙතනදී හරි තේරුමක් ඇතුව තේරුම් ගන්න. ලාභාංශ කියන එකවත් අඩුම ගානේ තේරුම් ගත්තා නැති. ප්‍රාග්ධනලාභය කෙසේද? හරිද? මොකද ලාභාංශ කියන ඒවා හම්බෙන්නේ දැන් සාමාන්‍ය අපිට ලාභයක් හම්බෙන්නේ අපි විකුණුවොත් නේද? ළමයි මොන හරි බඩුවක් අරගත්තා අපි ඒක විකුණුවොත් තමයි අපිට ලාභයක් හම්බෙන්නේ. හැබැයි මේ කොටස් වෙළඳපොළ කියන කොටසේදී මේ ලාභාංශ කියන එක හම්බෙන්නේ මොනක්වත් විකුණලා නෙමෙයි. ඔයා ගාව මේ බඩුවේ තියාගන්න නිසා. දුන්නද? කියා. හරි? තේරුණා? ඒ කියන්නේ ඔයාගේ වත්කම විකුණන්න නැතුව දියා ගන්නකොට ඔයාට ඒ අදාළ ආයතනයේ විසින් සමාගම විසින් ඕගලන්ට අවුරුද්දකට සැරයක් පොඩි ලාභයක් දෙනවා. ඒකට කියනවා ලාභාංශ. එහෙනම් ලාභාංශ කියන වචනේ තේරුම මොකද්ද? කොටස් විකිණීමකින් තොරව කොටස් විකුණන්නේ නැතුව ඕගලන්ට හම්බෙන ලාභය. කියන වාගේ භාණ්ඩේ කොටස් කියන භාණ්ඩේ විකුණන්නේ නැතුව. පැහැදිලි නේද? වැඩි. පැහැදිලි. ඔන්න ඔය වචනේ තේරුම් ගන්න. එතකොට ප්‍රාග්ධන ලාභය කියන්නේ ඔන්න දැන් ඒක ඇතුළෙම තියෙන තව ලාභයක්. පැහැදිලි? ඒක ඇතුළෙම තියෙන තව ලාභයක්. ලාභ දෙක. එහෙනම් ලාභාංශ කියන එක විකුණන්න නැතුව හම්බෙනවා නම් ප්‍රාග්ධන ලාභය කියන්නේ විකුණලා හම්බෙනවා. තේරුණාද? එතකොට කොළුවේ මතක තියාගන්න ලේසි නේ එහෙම හිතුවාම. එහෙනම් විභාගෙදී අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකකින් අහුවොත් ඔයා දැනගන්න කොහොමද ඒක හදන්න කියලා. හරිද? ඒක තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ ඇති දෙයක් නැහැ. හරිද? ප්‍රතිශතයට තේ තමයි කොටස් වෙළඳපොළ.
ඔය ප්‍රතිශත යටතේ ගණන් දෙකක් අහනවා. එකක් මේ කොටසේ ප්‍රශ්නයක් අහනවා. අනිත් එක දෙවෙනි කොටස අපි අනිත් දවසේ සාකච්ඡා කරනකොට ප්‍රශ්නයක් අහනවා. හරි. දැන් බලන්න. දැන් ඕගොල්ලෝ කවුරු හරි මේ කොටස් කියලා කියනකොට කොටස් කියන එක ප්‍රශ්නයක් වෙන අය ඒකට පොල්, දෙල්, කොස් කැමති එකක් දාලා. හා? පොලොස් හරි ගමන්. හරි? කිසි ගැටලුවක් නැහැ. Tamanට අවශ්‍ය භාණ්ඩය මොකද්ද විකුණන්න? ඒකේ නම දාගන්න. ඒතොර වැඩි ලේසි. හරි? කොටස් වෙළඳපොළ වටිනාකම රුපියල් 25ක් වූ එක් සමාගමේ කොටස් මිලදී ගැනීමට කමල් රුපියල් ලක්ෂයක් ආයෝජනය කරයි. දැන් බලන්න රුපියල් ලක්ෂයක් එයා වියදම් කරනවා රුපියල් 25 වෙච්ච යම් භාණ්ඩයක් මිලදී ගන්න. කොටස් විදිහට අපි දැන් සලකන භාණ්ඩයක්. හරි? ඊට පස්සේ ඒක මොන සමාගමද? එක් සමාගම. එක් සමාගම වාර්ෂික ලාභාංශ ගෙවනුවේ කොටසකට රුපියල් 5කි. ඒ කියන්නේ ඔයා ගාව තියෙන කොටස් ප්‍රමාණය කොච්චරද? ඔයාගේ එක කොටසකට දෙනවා සමාගම විසින් කීයද? රුපියල් 5. කොටස් විකුණුවොත්ද නැද්ද? තියාගත්තා. විකුණුවොත් නෙමෙයි තියාගත්තා. හරි? වසර අවසානයේ පවතින කොටස් ප්‍රමාණය මත සමාගම ලාභාංශ ගෙවයි. තාමද? අවුරුද්දේ අන්තිම ඉවර වෙනකොට මම මේ කොටස් ගත්ත කොටස් ටික මගේ ඒ අදාළ සමාගමේ තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. පැහැදිලිද? අදාළ සමාගමේ තිබ්බොත් තමයි වැඩේ. හරි. දැන් එහෙනම් රෝම ඉලක්කම් 1. කමල් මිලදීගත් කොටස් ගන්න. එයා කොච්චර බඩු ගත්තද කියලා. කොහොමද වෙන්නේ? ලක්ෂය බෙදනවා රුපියල් ලක්ෂය බෙදනවා 25න්. එතකොට 125 වරක් නම් 4යි 4000යි. කොටස් 4000ක් ඔයාලට හම්බ වෙනවා. මේ තියෙන්නේ කොටස් ගන්න. දැන් මේ වගන්ති ලියන්න අවශ්‍ය නැහැ. මම මේ ලියන්නේ මේක තෝරා බේරා ගන්න ඕන නිසා. කොටස් ගණන. මොකද කොටස් ගණන හොයන්න කියලා ප්‍රශ්නෙම තියෙනවා. ඕගොල්ලෝ මේ කොටස විතරක් ලිව්වා නේද? පැහැදිලිද? මේ දෙවෙනි කොටසේ අපි වගන්ති ලියන්නේ නැහැ. රෝම ඉලක්කම් 2 මාත් එක්ක මේක ලියා ගන්න පුළුවන්. මේක එච්චර අමාරු නෑ. ලියා ගන්න. ඊට පස්සේ රෝම ඉලක්කම් බලන්න. වසර අවසන් වීමට පෙර දින කමල් තමා සතු කොටස් වලින් හරි අඩක්. කමල් තමා සතු කොටස් වලින් හරි අඩක්. වසර අවසන් වීමට පෙර දින. දැන් අවුරුද්ද කල් පිරෙන්න ඔන්න මෙන්න දිලා නේද? අවුරුද්ද කල් පිරුණොත් කතාවක් කියන උඩ. හරිද? එසා ඔන්න මෙන්න දිලා එයා කොටස් වලින් හරි අඩක් කොටසක් කීය බැගින් විකුණනවද? රුපියල් 35 බැගින් විකුණන ලදී. දැන් රෝම ඉලක්කම් 2 කොටස් විකිණීමෙන් කමල් ලැබූ ප්‍රාග්ධන ලාභය. දැන් ඒ කියන්නේ විකුණලා හම්බෙන ලාභයනේ. ඒතකොට විකුණලා හම්බෙන ලාභයක් අපි හොයන්නේ කොහොමද ළමයි? ඔයා බඩුවක් ගත්තා. බඩු ප්‍රමාණයක් ඔයාලට හම්බුණා. ඒකෙන් කොච්චරද ඔයාලට හම්බුනේ? බඩු 4000. නේද? බඩු 4000න් කොච්චරද ඔයා විකුණන්නේ? හරි අඩයක්. ඒ කියන්නේ 2000. ඒකත් තේරෙනවද? දැන් මේ ඔයා ගාව තියෙන බඩු ටිකෙන් ඔයා 2000ක් දැන් ඔයා විකුණන්න යනවා. නේද? එහෙනම් විකුණනවා නම් ඔයාට හම්බෙන්නේ විකුණුවාට පස්සේ හම්බෙන ලාභය හොයන්න කොහොමද? 2000 වැඩි කරනවා 35. ඊට පස්සේ ඔයා විකුණපු මිල එනවා. ඊට පස්සේ මිල එනවා. ඈ? නෑ අපි ලාභයක් හොයන්නේ කොහොමද? ලාභයක් හොයන්නේ කොහොමද? සරල දෙයක් නිකන් ඔයා ඈ නෑ නිකන් කියන්නේ ලාභයක් හොයන්නේ කොහොමද? කියන්නේ ඔය ගත්ත එක අර කිය අඩු කරනවා. ඔව් ගත්ත එක කීයද කියලා හොයන්නේ කොහොමද? අර 2035 වැඩි කරලා එනවනේ ඉතරේ. ඔව් ඒ විකුණුම් මිල විකුණුම් මිල 4035න් වැඩි කරලා ඊට පස්සේ 2035න් වැඩි කරලා ඒ උත්තරේ අඩු කරනවා. නෑ වැරදිද? ඒ විකුණුම් මිල වල දෙකක් නෑ අඩු කරන්නේ. නෑනේ ඔයා ලාභයක් හොයන්නේ කොහොමද කියන්නේ ලක්ෂයෙන් අඩු කරනවා. ලක්ෂයෙන් අඩු කරනවා. නෑ කවුරු හරි ඔන්ලයින් ළමයෙක් උත්තර දෙන්න. ලාභයක් හොයන්නේ කොහොමද? අපි ලාභයක් හොයන්නේ කොහොමද? සරල උත්තරයක් තියෙන්නේ. විකුණුම් මිල ගත් මිලෙන් අඩු කරනවා. විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරනවා. ඔව් විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරනවා. ඔයගොල්ලෝ අඩු කරේ විකුණුම් මිලෙන් විකුණුම් මිල.
ඇයි දැන් 35 වැඩි කරන්නේත් 4000. 35 වැඩි කරන්නේත් 2000. එතකොට 35 කියන්නේ විකුණුම් මිලනේ. තේරුණා? එතකොට බලන්න අපි ලාභයක් හොයන්නේ කොහොමද? තමයි. ආගා ලාභයක් හොයන්නේ විකුණුම් මිලෙන්. ඕගොල්ලන්ට මේ පොඩි බිස්නස් එකක් කරගන්න බැරි වෙනවා නම හොඳ ටික අඩු ගන්න. ඈ? අඩු ගන්න. ගා ගන්නවත් මේ ලාභය කියන එක තේරෙන්නේ නැහැ නේ. මම කියන්නේ නෑ ඔයගොල්ලෝ සවුතු කරා නෙවෙයි. අපි නිකන් නේ දැන් මොකද ඉංගා ගෑමත් බිස්නස් යන්නේ. ලොකුම ඉංගා ගෑම තියෙන්නේ කොහෙද? ලොකුම ඉංගා ගෑම තියෙන්නේ රජේ. පාර්ලිමේන්තුවේ රජේ. නේ ලොකුම ඉංගා ගෑමයි. ඔයගෙලෙත් නේ ඉංගා කාගත්ත ගමන් නේ. දැන් ඒක කරන්න මේ අඩුම ගන්න නේ. ලාභය ගැන තේරුම් ගන්න බෑනේ. ඉංගා විකුණුම් මිලෙන් අඩු කරන්න ගත් මිල. දැන් කොහොමද ළමයි මම මේ ඔයගොල්ලන් කියන දේ හොඳට අහගන්න. මම මේ ලේසි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ ඕගොල්ලෝ මට උත්තර දෙන්නේ අමාරු ක්‍රමයෙන්. ඒකයි. හරිද? එතකොට ලේසි ක්‍රමයෙන් කියලා දෙන්න ඕගොල්ලෝ දන්න දේ දැනගෙන ඉන්නේ බෑ. අඩුම ගන්න මේකවත් දැනගන්න බෑ. දෙයියනේ ඔය ඈ හරි? දැන් විකුණුම් මිල හොයන්නවා 35 වැඩි කරනවා කීයෙන්ද? 2000. හරි? එතකොට ගත් මිල හොයන්නේ කොහොමද? ගත්ත මිල 25 වැඩි කරනවා 2000. තේරෙනවද? ඔයා ලක්ෂයක් වියදම් කරන්නේ. ඒකෙන් භාගයකට යන්නේ කීයද? 50000යි. එතකොට 25 2000 වැඩි කරා නම් හරි. right? එතකොට ඔයාලට එනවා 7 ඉලක්කම් මෙතන. නේ 35 2000 වැඩි කරලා ලොකු උත්තරයක් එනවා 25 2000 වැඩි කරලා ලොකු උත්තරයක් එනවා. ලොකු උත්තර අරගත්තා පස්සේ තමයි අඩු කරන්නේ. තේරෙනවද? එතකොට ඔයාගේ උත්තරේ එනවා. පැහැදිලි? හැබැයි ලේසි ක්‍රමය මොකක්ද දන්නවද? අහගන්න. ලේසි ක්‍රමය තමයි දැන් අපි භාගයක් නේ විකුණන්නේ කොටස් 2000ක් විකුණන්නේ. ඈ අපිට පුළුවන් නේද එක කොටසක ලාභය හොයන්න. ඈ එක කොටසක ලාභය හොයන්න මොකද කරන්නේ? ඈ කොටසක එකකින් ලාභය කියන්නේ කොටසක විකුණුම් මිලෙන් කොටසක ගත් මිල අඩු කරන්න. දැන් හරි නේද? 35 අඩු කිරීම 25. මේක අච්චර අමාරු නෑ 35 25ක් අඩු කරලා රුපියල් 10. ඈ? එතකොට රුපියල් 10ක ලාභයක් එක කොටසකට හම්බ වෙනව නේද? දැන් කොටස් කීයක් තියෙනවද ඒ වගේ? 2000ක් තියෙනවා. සිම්පල්. ඔයගොල්ලෝ කැපිටල් විදියට යනවා. හැබැයි සිම්පල් විදියට ඉගෙන ගන්න මේ ක්‍රම. හරිද? ඒ නිසා ප්‍රාග්ධන ලාභය සමානයි කීයද? 20000. 10 වැඩි කිරීම 2000 20000. 20 වැඩි කිරීම 2000 රුපියල්. ලියාගන්න. දැන් මේ තියෙන්නේ මොකද්ද? කොටසක ප්‍රාග්ධන ලාභය. හොඳේ? මේ තියෙන්නේ කොටසක ප්‍රාග්ධන ලාභය. ඇයි මේ ප්‍රාග්ධන කියන වචනේ වැටේ? විකුණුමනේ. හා? විකුණුමනේ. නෑ. ප්‍රාග්ධන කියන වචනේ කවුරුත් හරි තේරෙනවද ඒ වැටෙන්නේ කියලා? කොටස් වලින්ද පොළ නිසා. තේරෙනවද? නැත්තම් මේක ලාභය. ප්‍රාග්ධන කියන වචනෙන් වැටෙන්නේ කොටස් වෙනද පොළ නිසා. රෝමිලක්කම් 3 එක් සමාගමෙන් කමල් ලැබූ වාර්ෂික ලාභාංශය සොයන්න. දැන් ලාභාංශය හොයන්න මොකද කරන්නේ? කොටසකට කීයක් දෙනවද? කොටසකට කීයක් දෙනවද? රුපියල් 5ක් දෙනවා. කොටස් කීයක් තියෙනවද? 4000. එකක් කීයද? 4000 2000. 4000. කීයද? ඔන්ලයින් ළමයි කොටස් කීයක් තියෙනවද දැන්? වසර අවසානයේ කොටස් කීයක් තියෙනවද? ඔන්ලයින් ළමයි කියන්න බෑ. අපි කියන දෙයයි කියලා. අපි කියන දෙයයි. කිය උත්තර දෙන්න. වසර අවසානයේ 2000යි. කොටස් 2000යි. ඇයි 2000ක විකුණනවා?
වසර අවසානයේට පෙර දින 2000ක් විකුණුවා. ඒක තමයි කල්පනාවෙන් ඉන්න ඕනේ. හරි. එහෙනම් කොටස් 2000 තියෙනවා. කොටසකට කී ගාණක් දෙන්නේ? රුපියල් 5 ගාණේ 2000ක්. කියන්නේ රුපියල් 10000යි. මේක සිම්පල් වැඩන්නේ. හැබැයි ඉතින් මේ 2000 තෝරගන්න ඕනේ හරියට. නැත්තම් වරදින. රෝම 4 කමල් තමා සතු කොටස් එක් සමාගමේ සම්පූර්ණ වර්ෂයම නොතබා හරියටක් විකිණීම නිසා ඔහු ලැබූ අමතර වාසිය කොපමණද? කමල් තමා සතු එක් සමාගමේ තමා සතු කොටස් කමල් තමා සතු කොටස් එක් සමාගමේ සම්පූර්ණ වර්ෂයම නොතබා හරියටක් විකිණීම නිසා ඔහු ලැබූ අමතර වාසිය කොපමණද? දැන් මොකක්ද උනේ සිද්ධිය? එයා සම්පූර්ණ වර්ෂයම එක් සමාගමේ තියන්නේ නැතුව කලින් කොටසක් විකුණුවනේ භාගයක්. ඒ නිසා යාට හම්බෙච්ච ලාභයක් තිබ්බනේ. ඈ? එයාට හම්බෙච්ච ලාභය කොච්චරද? මෙතන රුපියල් 10000යි. හරිද? මෙතන ප්‍රාග්ධන ලාභය කීයද? රුපියල් 20000යි. ඔක්කොම කීයක් හම්බෙනවද? ඈ? රුපියල් 30000. එතකොට කොටස් විකිණීම නිසා ඔන්න මුළු ලාභය. මුළු ලාභය. ලාභය හොඳේ. 10000යි 20000 එකතු කරාම 30000. පැහැදිලිද? දැන් සම්පූර්ණ වර්ෂයම තිබ්බනම් කොටස් විකුණන්න නැතුව තිබ්බනම් කොටස් නොවිකිණුවේ නම් නැත්නම් කොටස් සම්පූර්ණ වර්ෂයම තිබුණේ නම් වර්ෂයම තිබුණේ නම් දැන් මේ වගන්ති ඉච්චර ලියන්න ඕනේ නැහැ. හරි. පැහැදිලි වෙන්න ඕන නිසා ලියන්න. තිබුණේ නම් එහෙනම් මොකද කරන්නේ? 5 වැඩි කරනවා 4000යි. එතකොට කීයක් වෙනවද? රුපියල් 20000ක් වෙනවා. ඒ නිසා අමතර වාසිය කීයද? 10000. අමතර වාසිය 10000යි නේ. අමතර වාසිය 10000යි. පැහැදිලිද? පැහැදිලිද? තියාගන්න. අමතර වාසිය 10000යි. ඒතර ඒක හොයන්න පුළුවන් ඔයා මේ කොටස් සම්පූර්ණ වර්ෂයේම තිබුණේ නම් නැත්තම් මුළු කොටස් වල ලාභාංශය. මෙහෙම ලියමු. මේක තව ටිකක් ක්ලේසි. මුළු කොටස් වල ලාභාංශය. මුළු කොටස් 4000ට ලාභාංශය. නේද? මුළු කොටස් 4000ට ලාභාංශය. එන්නේ රුපියල් 20000යි. ඒ නිසා එයා කලින් කොටස් ටික විකුණුවා අන්තිම දවසට කලින් chance එකක් ඇදිලා ඒක නිසා යාට අමතරව රුපියල් 10000ක් හම්බුණා. එයාට 30000ක් හම්බුණා. ඒ දවස තිබ්බනම් යාට හම්බෙන්නේ රුපියල් 20000යි. රෝම ඉලක්කම් 5 වසර අවසානයේ කොටස් විකිණීමේ ලද මුදල හා වාර්ෂික ලාභාංශය 10%ක වැල්පොලියක් ගෙවන බැංකුවක වසර දෙකක් තැන්පත් කරයි නම් වසර දෙක අවසානයේ බැංකුවෙන් ලැබෙන මුළු මුදල සොයන්න. දැන් මොකද්ද තැන්පත් කරන්නේ? කොටස් විකිණීමෙන් ලද මුදල. ඒතර කොටස් විකුණලා කීයක් හම්බුණාද එයාට? 30000. රුපියල් 10යි 20000ක් නේ හම්බුනේ. ඔව්. ඈ? නෑ 20000. කොටස් විකුණලා නැහැ. ඔව්නේ කියන 4000 විකුණුවා. කොටස් විකිණීමේ ලද මුදල නෑ කොටස් විකිණීමේ ලද මුදල. එයාට
35 ගානේ 2000ක් නේ කොටස් විකුණන්නේ. කොටස් විකිණීමෙන් ලද මුදල්. නෑ මේක කියන විදිහයි බලන්න ඕනේ දරුවෝ. නේ තේරෙනවද? මේකේ පොයින්ට් එක දිහා බලන්න ඕනේ ප්‍රාග්ධන ලාභයවත් මොකක්වත් නෙමෙයි ආන්නේ. ප්‍රාග්ධන ලාභය කියන්නේ ඔයා කොටස් ටික විකුණුවා. ඔයාට හම්බුණානේ 35 ගානේ කොටස් 2000ට. එතකොට ඔයාට 35 ගානේ 2000ට රුපියල් 70000ක් හම්බෙනවා අතට. තේරෙනවද? ඒකේ අර ලාභ කොටස කීයද? 20000යි. වැඩිපුර හම්බෙච්ච කොටස 20000ක් කියන්නේ. ලාභය. මෙතන කියන්නේ එහෙම ගන්න නෙමෙයි. මෙතන කියන්නේ කොටස් විකිණීමෙන් ලද මුදල හා එහෙනම් කොටස් විකිණීමෙන් ලද මුදල හා වාර්ෂික ලාභාංශය. කොටස් විකුණන්නේ කීය ගානේද? 35 ගානේ 2000ක් නේ. එතකොට කීයද? රුපියල් 35 70යි නේද? 70000යි. මේකට එකතු කරන්න ඕනේ කීයද? වාර්ෂික ලාභාංශය හම්බුනේ කීයද? 10000යි. මේ දෙක එකතු වෙලා එන මුදල කීයද? 80000. මේක මොකද කරන්න කියන්නේ? මේක 10%ක වැල් පොලියක් ගෙවනවා. දැන් මේ ලේසි ඉලක්කම් ලේසි කරලා තියෙන්නේ. කතන්දරේ ලොකුට තිබ්බම ඉලක්කම් ලේසි කරලා තියෙන ගානේ. හරි? මොකද ගාන දිග්ගැසිලා තියෙන්නේ. නැත්නම් රෝම ඉලක්කම් 4න් ඉවරයි. ඔය ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 4 නැත්නම් 3න් ඉවරයි. මේ කොටස මෙතනට දැම්මේ දෙවෙනි කොටස සමානවලට මේක යනවා. නැත්නම් මේ කොටස දෙනවා. වැල් පොලිය ගාන 10%ක වැල් පොලියක් ගෙවන බැංකුවක වසර දෙකක් තැන්පත් කරයි නම් වසර දෙක අවසානයේ බැංකුවෙන් ලැබෙන මුළු මුදල අපි එකපාර ඔය නැටි ඉගෙන ගත්තා මතක් කරගමු එතකොට 80000 අවුරුදු දෙකකට බලන්නේ 80000 අපි මොකද කරන්නේ ඈ 80000 වැඩි කරනවා 110යි 80000 වැඩි කරනවා 100ට 10 නෑ 100ට 110යි 100ට 110යි ඒ කියන්නේ මෙහෙමනේ 100ට 10ක පොලියක් කියන්නේ 100ක් ගත්තොත් 10ක් පොලිය. එහෙනම් අපි ගෙවන්න ඕනේ කීයද? 100ක් ගත්තොත් ගෙවන්න ඕනේ කීයද? 110යි. 100ට අමතරව අර පොලියක් ගෙවන්න ඕනේ 10. එතකොට 110ක් ගෙවන්න ඕනේ. ඒ නිසා එහෙම නැත්නම් මේක දැන් තැම්පත් කරා නම් අපිට තැම්පත් කරන නිසා මේක අපිට හම්බෙන එක. 100ක් තැම්පත් කරොත් 10ක් අමතරව හම්බෙනවා. ඒ කියන්නේ 100ක් තැම්පත් කරොත් 110ක් හම්බෙනවා. මේ තියෙන්නේ පළවෙනි වසරට එක වසරට මොකද්ද? නෑ. පොලිය නෙමෙයි. මුදල මුළු මුදල. එක වසරට මුළු මුදල. පැහැදිලිද? පළවෙනි වර්ෂයේ අවසානයේ හම්බෙන මුළු මුදල. ඊට පස්සේ මේක අපි ආයෙ වැඩි කරනවා කීයද? 110යි. 110යි. එතකොට එනවා දෙවෙනි වසරට මුළු මුදල. මෙතනදී අපි දෙවෙනි වසරට පොලිය හොයන්න ඕන උනාන. වැඩි කරන 100යි. මේ අවුරුදු දෙක අතර පොලිය වෙනස හොයන්න ඕන උනාන. පොලිය වෙනස. එහෙමත් අහන ප්‍රශ්න තියෙනවා. අවුරුදු දෙක අතර පොලියේ වෙනස ආවයි. එතකොට 110ක් මෙතන 110ක් මෙතන. හරි. දැන් මේක සුළු කරන් යන්න. බිංදුවට බිංදුව බිංදුවට බිංදුව බිංදු දෙකකට බිංදු දෙකක් 11ක් 11 121යි 121 8ෙන් වැඩි කරලා ගමු. 8යි 16යි 968යි නේ. එතකොට 968යි බිංදු 2යි. රුපියල් ලියාගන්න ලියාගන්න කොහොමද කියන්නේ කුණුබෑන් දැන් බලන්න හතරවෙනි ගාන බලන්න වට ප්‍රස්ථාර ගාන දැන් මෙතනදී අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා දැන් මේ පාඩම මොකද්ද? දැන් ඔයගොල්ලෝ පාඩම මොකද්ද කියලා දැනගන්න ඕනේ හතරවෙනි ප්‍රශ්නේ. නෑ. මොකද්ද? නිරූපණය. දත්ත නිරූපණයේදී අහන ප්‍රශ්න වර්ග මොනවද? වට ප්‍රස්ථාර ජාල රේඛ ඒක තමයි පයි chart. ජාල රේඛ අනිත් එක මේ නෑ තීර ප්‍රස්ථාර කියන්නේ ජාල රේඛ අනිත් එක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒතර මේවා මතක් කරගන්න. ඒතකොට ඔයගොල්ලෝ බලන්න ඕන තැන දන්නවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. පැහැදිලි? ඒතර ඔය කොටස් ටික ඔය කොටස් තුනෙන් එකක් අහන්නේ. පැහැදිලි? මම මේ පාර වට ප්‍රස්ථාර ගානක් දැම්මේ ගොඩක් වෙලාවට 2016 17 ප්‍රශ්න වල හෙල තියෙන්නේ වට ප්‍රස්ථාර.
ඊට පස්සේ මාරුවට 18න් පස්සේ සමජි සංඛ්‍යාත වක්‍ර දෙපාරක් විතර ඇඳලා තියෙනවා. හරිද? ඒතර ජාල රේඛය ඇතුලේ තියෙන සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා එකක්. සංඛ්‍යාත බහුවස්ත්‍රය. දැන් මම මේ ටික මතක් කරනවා දැන් ඕගලන්ට සම්පූර්ණ කොටස ආවරණය කරනවා කියලා දාලා තිබ්බේනේ. එතන මේ ටික මතක් කරනවා හදන හැටි. වැඩිපුර සම්භාවිතයක් තියෙන ගණන් තමයි මම තෝරාගත්තේ පේපර් එකේ කරා. හරිද? එතකොට දැන් බලන්න මේ ගානේ එක්තරා පාසලක 10 ශ්‍රේණියේ සියලුම සිසුන් ක්‍රීඩාවන් තෝරාගත් ආකාරය වඩ ප්‍රස්ථාරයේ දැක්වේ. කරාතේ තෝරාගත් සිසුන් ගණන වොලිබෝල් තෝරාගත් සිසුන් ගණනින් හරියට. කරාතේ කියන්නේ වොලිබෝල් වලින් භාගය. හරි. වොලිබෝල් වලින් භාගය කරාතේ. හරි. ඊට පස්සේ ක්‍රිකට් තෝරාගත් සිසුන් කරාතේෙන් 3 ගුණය. ක්‍රිකට් ප්‍රමාණය කරාතේෙන් 3 ගුණයක්. හරි. ඊට පස්සේ අන්තිමට කියනවා වොලිබෝල් සහ කැරම් තෝරාගත් සිසුන් සමානයි. වොලිබෝල් කැරම් සමානයි නම් මෙතන කෝණය කීයද? වොලිබෝල් වල අංශක 90යි. මෙතන කීයද? 40 අංශක 45යි. හරි. දැන් මේ කෝණ හොඳේ මම මේ ලකුණු කරන්නේ කෝණ. අර හිස්තැන් වලට එන්න ඕනේ අගයන් නෙමෙයි. ආව් හිස්තැන් වලට කෝණනේ යන්නේ. අදාළ කෝණ. හිස්තැන් වලට එන්න ඕනේ අගයන් තමයි මේ ලකුණු කරන්නේ. මේක 45යි. මේක 90යි. 45ව තුනක් මෙතන. මේක ඒතර කීයද? 135යි. ඔන්න හිස්තැන් වලට එන්න ඕන කෝණ වල අගයන් රෝම ඉලක්කම් 1 සටහන් කරා. සටහන් කරගන්න. තේරුණාද ඒක? ඊළඟ ප්‍රශ්නේ ක්‍රිකට් තෝරාගත් සිසුන් බලන්න. ක්‍රිකට් තෝරාගත් සිසුන් මුළු සිසුන් ගණනේ භාගයක් ලෙස ලියන්න. එතකොට ක්‍රිකට් තෝරාගත්තේ අංශක 135යි. අංශක කීයකින්ද? 360. එහෙනම් එතන භාගය විදිහට ලියන්න පුළුවන් 360න් 135යි කියලා. හරි. ඒ ලිව්වොත් ඇතියා භාගයක් ලෙස. එතකොට මේක සුළු කරලා කවුරු හරි ගත්තොත් උත්තරේ 45 වරක් මෙතන උඩට 3යි යනට 8යි. 8න් 3යි. රෝම ඉලක්කම් 3යි. කරාතේ තෝරාගත් සිසුන් ගණන 15ක් නම් 10 ශ්‍රේණියේ සිටින මුළු සිසුන් ගණන. කරාතේ දීලා මුළු සිසුන් ගණන අහනවා. විනාඩියක්. දැන් කරාතේ තෝරාගත් සිසුන් ගණන 15ක් නම් 10 ශ්‍රේණියේ සිටින කී දෙනෙක් උත්තර? 120. දැන් කරාතේ කියන්නේ අංශක 45යි නේද? එහෙම හිතුවම 45 කීයක් තියනවද? 8ක් තියෙනවනේ වෘත්තයට. එතකොට 15 කීම වැඩි කරනවා 8න් 120. තර්කානුකූලව ඒ උත්තරේ හරි. දැන් ඔය 45ම දීපු නිසා මේ වැඩි ලේසි. දැන් අපි කොහොමද පොදු ක්‍රමයක් තෝරගන්නේ මේ වැඩේ හදන්නේ? ඔයගොල්ලන්ට පන්ති වල කියලා දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ කරාතේ ගැනනේ. කරාතේ ගැන අහන්නේ ඒකදී කරාතේ ගණන දීලා අහන්නේ මුළු සිසුන් ගැන. නේද? කරාතේ වල දීලා අහන්නේ මුළු සිසුන් ගැන. එතකොට මේක අනුපාතයක් විදිහට සටහන් කරගන්න. හරි? එතකොට මම මේ දෙකේම කෝණ දන්නවනේ. මම කෝණ දන්නවා. හරි? කෝණයි ප්‍රමාණයි. හැමතිස්සෙම මේ ගානේදී එන්නේ කෝණයත් එක්ක ප්‍රමාණය. කෝණයත් එක්ක ප්‍රමාණය. එහෙනම් මම දන්නේ කෝණ නිසා කෝණ ඉස්සරලා ලියනවා. කෝණ මෙතන අංශක 45යි. මෙතන මුළු සිසුන් අංශක 360යි. ප්‍රමාණ දීලා තියෙනවා මෙතන 15යි. මේක තමයි ප්‍රශ්නාර්ථය. හරිද? හරි? එහෙනම් 15 මොකද කරන්නේ? 45න් බෙදලා වැඩි කරනවා 360. තේරුණා? දැන් මෙහෙම ලියාගත්තාම මේ විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ යටින් උඩට බෙදනවා හැමතිස්සෙම යටින් උඩට බෙදනවා. ඒ කියන්නේ මේ සිරස් හදන හැමතිස්සෙම කරන්නේ බෙදීම. මතකද අපි එක ඒ කොටසේදී හැදුවා
වැට් එක. එතකොට වැට් එක ලිව්වෙත් මෙහෙම නේද? යටින් උඩට බෙදුවා. බෙදලා මං කොහොනේ ඊතලෙන් වැඩි කරන්න කියලා මේ පැත්තට තිබ්බේ. ඒතකොට ඒකම නෙමෙයිද මේටි? ඒකම තමයි. තව කෙනෙක් මේක තව විදියකට දැන් මේක මං ඉගෙන ගත්ත දරුවෙක් කටුසටහන තවත් විදියකට හදලා තිබ්බා. ඒත් වරදින්නේ නැහැ උත්තරේ. හරි? මොකද බෙදීම බෙදීම කියන්නේ මේ 360 පල්ලෙහාට දාගෙන හදපු අය හිටියා. 360 පල්ලෙහාට දාලා 15 මේකට දාලා. ඒ නිසා දැන් ඕගොල්ලෝ මොකක් හරි එක විදියක් තියාගන්න මේක ලියන විදිය. මොනවා කරත් එක පැත්තකට යන විදියක් තියෙනවා. පැහැදිලි? දැන් 345න් බෙදලා මේ 360 ඉඳන් මේ පැත්තට එන්නත් පුළුවන්. හැබැයි අපි මේ කොටස ඉගෙන ගත්ත ක්‍රමය අර ප්‍රතිශත ක්‍රමයත් එක්ක පටල ගන්න එපා. මේ කියන්නේ ඒකත් එක්ක පටලැවෙන විදිහට මේක හදාගන්න එපා. දැන් මේක මේ ක්‍රමය දෙකම එකයි නේද? ඒ නිසා මම කියන්නේ ප්‍රතිශත අවශ්‍ය වෙන තැන් එනවයි කියලා. එහෙනම් මෙතන උත්තරේ එන්නේ 15 බෙදුව 45න් වැඩි කරා 360න් 45 වරක් කීයද 8යි 15 වරකට 120 එන උත්තරේ ලස්සනයි. දැන් ලියාගන්න මේ කෙටි සටහන් වටිනවා. දැන් බලමු අවසාන කොටස ඒක රෝග ලක්ෂණ 4 මාසයකට පසුව වොලිබෝල් ක්‍රීඩා කරන සිසුන් 10 දෙනෙකු කැරම් ක්‍රීඩාවට මාරු වුණේ නම් දැන් අඳින නවවට ප්‍රස්ථාරයේ කැරම් ක්‍රීඩාවට අනුරූප කෝණය සොයන්න. එතකොට කැරම් ක්‍රීඩාවේ ඉන්න වොලිබෝල් ක්‍රීඩා කරන සිසුන් 10 දෙනෙකු මෙතන ඉඳන්නේ. ඔව්. මේකෙන් 10ක් කොහෙද කියන්නේ? කැරම්. හරි බලන්න. ඒතර මෙතනින් ක්‍රීඩකයෝ 10 දෙනෙක් ගියානේ. ඔව්. කොහෙද? කැරම් වලට. කැරම් වලට ගියා නම් කැරම් වල දැන් ඉන්න අනුරූප කෝණය. එතකොට අපිට සිසුන් 10කට අදාළ අංශක ප්‍රමාණය හෙව්වත් වැඩි හරියනව නේද? ඈ? සිසුන් 10කින් නිරූපණය කරන අංශක ප්‍රමාණය හොයාගත්තා නම් මෙතන අංශක 90ක් නේ තියෙන්නේ. ඒ අංශකයට අංශක 90ට 90 ඒ අදාළ අංශක ප්‍රමාණය සිසුන් 10කින් නිරූපණය වෙන අංශක ප්‍රමාණය එකතු කරමු. පැහැදිලි? පැහැදිලිද ඔන්ලයින් දරුවන්ට? ඔව්. ඔන්ලයින් දරුවෙක්. හරි. දැන් බලමු. දැන් අංශක 100 මේ මෙතන සිසුන් කීයක් කියලාද 120ක් ඉන්නවා. හරි. අපිට දැන් මේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් අංශක 45ක් කියන්නේ සිසුන් කීයද? 15. එතකොට අපිට මේකම පාවිච්චි කරලා රෝමි ලක්ෂණ 4ට මේකම පාවිච්චි කරන්න පුළුවන් නේ. කරාතේ අංශක 45යි අපිට සිසුන් කීයක්ද? සිසුන් 15ක එක දන්නවනම් සිසුන් කීයකද හොයාගන්න ඕනේ? 10යි. සිසුන් 10යි. අදාළ මොකද්ද හොයන්නේ? කෝණය. තේරුණානේ? මේ හොයන්නේ 10ක කෝණය. පැහැදිලි? ඔන්න සටහන පාවිච්චි කරා අපිට. මේකේ තියෙන කෝණයේ ප්‍රමාණය. හරිද? දැන් කාගෙන්ද අපි වැඩේ පටන් ගන්න? කෝණය හොයන්න මෙතන ඉඳන් නේද එන්න ඕනේ. මෙතන ඉඳන් මෙයා ගාවට ඇවිල්ලා මෙයාගෙන් මෙතනට එන්න. මෙයාගෙන් මොකද කරන්නේ? ඈ? කිය? බෙදනවා. හැමතිස්සෙම බෙදනවා. යටින් උඩටත් එහෙමයි උඩින් යටටත් එහෙමයි. ඊට පස්සේ මෙයාගෙන් වැඩි කරනවා. එතකොට 15 45න් වැඩි කරාම 15 නෙමෙයි 45 15න් බෙදුවා වැඩි කරා 10න් 15 වරක් 3යි 3ව 10ක් 30යි අංශක ප්‍රමාණය 30යි. ඒ නිසා කැරම් වල කෝණය කීයද? 90ට 30ක් එකතු කරන්න තියෙනවා. කීයද? 120 අංශක. පැහැදිලිද වැඩේ? හා? දැන් ඔයගොල්ලන්ට තව විදියක් පුළුවන් මෙතන 45ක් කියන්නේ 15ක් නේ? එතන 15ව 3ක් තියෙනවා.
නේ. එතකොට එක මිනිස්සෙක් කියන්නේ අංශක කීයද? නෑ 3යි 15 එක්කෙනෙක් කියන්නේ එක ළමයෙක් කියන්නේ අංශක 3ක්. එතකොට ළමයි 10ක් කියන්නේ අංශක 30යි. පැහැදිලිනේ? හරි ගියාක. එතකොට මේ කටුසටහන ඕගොල්ලෝ මේ ගාන ඉඳ තියෙනවා නම් ගානේ පැත්තක කරන්න පුළුවන් මේ වගේ කටුසටහන්. හරිද? නැත්නම් කටු වැඩ කොලෙක් කරන්නත් පුළුවන්. දැන් බලන්න. දැන් දත්ත නිරූපණය අහගන්න. දැන් දත්ත නිරූපණයේ කොටස මේ තව වට ප්‍රස්ථාර කොටස හරියි. දැන් කොහොමද අපිට මේ ජාල රේඛයක් ආවොත් අඳින්නේ? ඒතර පොඩ්ඩක් අහගන්න. ජාල රේඛයක් කියන්නේ සාමාන්‍ය තීර ප්‍රස්ථාරයක්. පන්ති ප්‍රාන්තර බිඳුව 10 10 20 20 30 කොහොම දෙන්න පුළුවන්. හරිද? 50 60. ඒතර මේක ජාල රේඛයක්. උස දීලා තියෙනවා කොහොම වක්කාරයි. එතකොට පන්ති ප්‍රාන්තර වලට ඒ බිඳුව 10 අතර ඒගොල්ලෝ අපිට කිව්වොත් මෙහෙම බිඳුව 10 පන්ති ප්‍රාන්තරේ යම් ප්‍රමාණයක් 10යි මේකේ 5යි ඊට පස්සේ 20 ඉඳන් බිඳුව 10 මෙතන ඊට පස්සේ 20 ඉඳන් 40 වෙනකම් 20යි ඊට පස්සේ ඔහොම 40 ඉඳන් 50 වෙනකම් 8යි. ඔහොම 4යි. ඔහොම දෙනවා. හරිද? තියෙන උස ප්‍රමාණය මම මේ ලියුවේ. බිංදු 10 අතර උස 6යි. 6 නම් අපි තුන් මේක 5 10 15 20 කියලා ලකුණු කරනවා කියලා. හරි. ඒතර 6 නම් මේ උසින් එන්දා. ඔන්න 6ක් උසේ. පැහැදිලිද? ඊට පස්සේ 10 20 අතර 5යි. 5ක් උසින් එන්දා. පැහැදිලිද? ඒ දීලා තියෙන උසින් එන්දන් යනවා. මේක කීයද? 5 40ද 20යි. ඒක අඳිනවා කීයක් උසින්ද? 5. ඈ? කීයක් උසින් අඳිනවා ළමයි? 20ක් උසින් අඳිනවා නේද? අන්න තේරුණා. තේරුණා? අන්න වැරදි මං ඇද්දා. 20ක් උසින් නෙමෙයි. සතෙන් අහලා ඒක තමයි මට අහන්න අමුතුම අපේ ඔයගොල්ලන්ගෙන් මේක මොකද වෙයි? මම නැත්තම් මේ සීට් එකට කතා කරනවා ඔබ. හරි. ඇයි මොකක්ද උනේ හේතුව? පන්තිවල දෙයක්. මෙතන පන්ති ප්‍රාන්තර දෙකක් පැනලා තියෙන්නේ. මෙතනට උස පන්ති ප්‍රාන්තර කීයක් පැනලා තියෙන්නේ? දෙකක්. එහෙනම් උස මේ පන්ති ප්‍රාන්තරය ගානේ බෙදලා දාන්න ඕනේ. තේරුණානේ? නිසා 20 මේකට 10යි මේකට 10යි කියලා දෙකට බෙදලා දාන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි වර්ධින වෙන්නේ මේකෙදි. ජාල රේඛයක් යවුවොත්. හරි. ඒ නිසා මෙතන උස එන්න ඕනේ. කීයකද? 10කින් එන්න ඕනේ. එතකොට තමයි 10 දෙකක් එන්නේ. මෙතන එක 10ක් තියෙනවා. මෙතන තව 10ක් තියෙනවා. 10 10 20යි. අනිත් ඒවා ගැටලුවක් නෑ 8යි. 8යි කියන්නේ මෙතනින්. ඊට පස්සේ 4යි කියන්නේ පහට පොඩ්ඩක් අඩුයි. දැන් මේකට කියනවා ජාල මොකද්ද? ජාල රේඛය. දැන් මේව ලියන්න මේව මතක් කරගන්න. ඒතකොට මේකේ මැද ලක්ෂ තියෙනවා. මෙන්න මේ මැද ලක්ෂ තියෙන්නේ. මැද ලක්ෂ. අපි තුන් මෙතන පන්තියක් නැහැ කියලා. හරි. මෙතන පන්තියක් නැහැ. මෙතන ඉඳන් පටන් ගන්න. ඒතකොට මේවැ මැද ලක්ෂ තියෙනවා. පන්ති ප්‍රාන්තරයේ මැද. පැහැදිලිද? දැන් මේකේ මැද මොකද්ද? 20යි 40 අතර මැද මොකද්ද? දෙකේම මැද ගන්න. දෙකේම මැද ගන්න ඕනේ. වැරදි 30 ගත්තොත් වැරදි. අය අපි මෙතන සැලකුවේ පන්ති ප්‍රාන්තර කීයක් විදියටද? දෙකක්නේ. තේරෙනවද? සලකන්න දෙන්නේ නැහැ, පේන්නම තියෙනවා. අමුතුයි. අපිට වෙනම සලකන්න දෙයක් නැහැ, පේනවද? මේක 10න් 10ට යන නිසා. එහෙනම් ඒ එක් එක් පන්ති ප්‍රාන්තරයේ මැද තමයි ගන්න ඕනේ.
පැහැදිලිද? අරගෙන ඊට පස්සේ අක්ෂ පද්ධතිය දෙපැත්තේ පන්ති ප්‍රාන්තර දෙකේ මැදත් ගන්න ඕනේ. 60ට පස්සේ තියෙන 70 නම් 60 මැද ගන්න ඕනේ අක්ෂ පද්ධතිය මත. ඊට පස්සේ මේවා අඩු රූලකින් මේවා මෙහෙම යා කරගෙන යනවා. මෙතන આવොත් මේක දිගට යා කරනවා. මෙහෙම යා කරනවා. මෙහෙම යා කරනවා. එච්චර. මේකට කියනවා සංඛ්‍යාත බහු අශ්‍රය. සංඛ්‍යාත බහු අශ්‍රය. පැහැදිලි? සමුච්චිත සංඛ්‍යාත ගණනක් ආවොත් මේ විදිහට ගන්න ඕනේ. පන්ති ප්‍රාන්තර ටිකක් තියෙනවා, සංඛ්‍යාත ටිකක් තියෙනවා. සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ සංඛ්‍යාත තීරුවේ මුළු එකතුව. මේ තීරුව ගත්තොත් මේ තීරුවේ මුළු එකතු වෙන්නේ 3යි. මෙතෙන්ට ආවම මේ දෙකේම එකතුව 8යි. මෙතෙන්ට ආවම මේ තුනේම එකතුව 8යි 10යි 18යි. මෙතෙන්ට ආවම 28යි. මෙතන 36යි. ඊට පස්සේ මේක x මේක y කියලා ගන්නවා. මේ ටික ඛණ්ඩාංක තලයක් අරගෙන ඛණ්ඩාංක තලයක මේ ටික අඳිනවා. ඒතර ඛණ්ඩාංක තලය ඔයගලන්ට ගානේ දෙනවා. හොඳයි. දැන් ඔයගලන්ට කරන්න තියෙන දේවල් මොනවද? මේ ටිකක් දෙනවා, මේ ටිකක් දෙනවා. ඔයාලට මේ තීරුව පුරවන්න. සමහරවිට ඒකෙන් කොටසක් දෙන්න පුළුවන්. හරිද? ඒතර මේ ගන්න ලේසි වැඩේ. කොටසක් දෙන්න පුළුවන්. කොටසක් පුරවන්න තියෙන්නේ. එතකොට මේක ගන්න හැටි තේරුම් ගත්තා නම් හරියි. සමුච්චිතයි කියන්නේ මුළු එකතුව කියන එක. පැහැදිලි? මුළු එකතුව කියන එක. සමුච්චිත සංඛ්‍යාත කියන්නේ මුළු එකතුව කියන එක. මේ එක් තීරුවේදී මුළු එකතුව ගන්න. පැහැදිලි? ඊට පස්සේ මේක x මේක y. මෙන්න x මෙන්න y ඛණ්ඩාංකය. ඛණ්ඩාංකය මොකද්ද? 10 3. තේරෙනවද? 10 3. 10 දී 3 ලකුණු කරනවා. ඊට පස්සේ 20 දී 8 ලකුණු කරනවා. හරි? 20 දී 8 ලකුණු කරනවා. ඔහොමම ලකුණු කරන් ගියාම ඕගොල්ලෝගේ හරි? මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් කියලා. එතකොට මෙතනදී මෙන්න මෙහෙම අඳින්න තියෙන්නේ. ප්‍රස්ථාර මෙන්න මේ විදිහට හැඩයක් එන්නේ. හරිද? මේ හැම හැඩයක් ආවම මේට කලින් තියෙන එක තියනව නේද? මෙතන බිඳුවනේ. එනිසා බිඳුවේදී බිඳුව ලකුණු කරනවා. මෙතන වෙනාගයක් තිබ්බනම් බිඳුවේදී එයාගේ ලකුණු කරනවා. තේරුණා? මෙතන බිඳුවේදී බිඳුව තියෙන්නේ. මෙතන බිඳුවෙන් පටන් ගන්න නිසා. හැමතිස්සෙම ඒක මෙහෙම හිතන්න පුළුවන්. මේ හැමතිස්සෙම පන්ති දෙකක් නේද මෙතන තියෙන්නේ. පන්ති දෙකක දෙපැත්තේ එහෙනම් කලින් පන්තියේ අක්ෂ පද්ධතියට යා වෙනවා. ඒතර මේ වගේ ලස්සන හැඩයක් එනවා. මෙන්න මේකට තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ. පොඩ්ඩක් ඔයගලගේ සටහන් තියෙනවා බලන්න. කාට හරි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළිබඳ මොන හරි අපේ දැන් මේකට ආපු කෙනෙක්ට සම්පූර්ණ සටහනක් ඕන නම් අපේ රෙකෝඩින්ග්ස් තියෙනවා. රෙකෝඩින් එකක් හරි ගන්න පුළුවන්. හරි. මගෙන් ඉල්ලුවොත් මම දෙන්න. ඒ සමුච්චිත සංඛ්‍යාත වක්‍ර වලට අදාළ ෆාස්ට් පේපර්ස් හදපු රෙකෝඩින් තියෙනවා. තේරෙනවද? එතකොට ඒකේ වට ප්‍රස්ථාර හදපු ගණන් ටික තියෙනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍ර ජාල රේඛ සියල්ලම තියෙනවා. ඒ ටික නැවත බලන්න පුළුවන්. එතනදී මෙන්න මෙතනට එන මුළු වගේ තියෙනවා. මේ ටිකේ 36 නෙන්නේ. මෙතන 36 නෙන්නේ. මෙතන 36 නේ. 50ේදී 36. 50ේදී 36. 36 කියන්නේ මෙතන ඉන්න මුළු එකතුව. දත්ත ප්‍රමාණයේ ඉන්න මුළු ප්‍රමාණය 36ක්. ඒකෙන් භාගයක් කීයද? 18යි. ඒකෙන් භාගයක් 18යි. 18න් භාගයක් කීයද? 9යි. එතකොට 36යි 18යි මැද ඉන්නේ කෙනා වෙන්න ඕනේ 24. මෙන්න මේ ස්ථාන ටික තියෙනව නේද? මේ මුළු එක හොයාගත්තා පස්සේ මේ 18යි 9යි කියන්නේ මොනවද? මේක තමයි හරි මැද. මේක තමයි තුන්වෙනි චතුර්ථක, මේ තමයි පළවෙනි චතුර්ථක. චතුර්ථක අපි ඉස්සෙල්ලා කරේ රෝමිලක්කා මේ එක කොටසේ එක් කරේ චතුර්ථක කොටස. නේ? එතනදී මේකෙදි චතුර්ථකේ හොයාගන්නේ කොහොමද? මේනේ මුළු ප්‍රමාණය දෙකට බෙදුවා. ඒක දෙකට බෙදුවා. මේ දෙක එකතු කරාම මෙතන එනවා. එතකොට මේක මෙහෙම දික් කරාම මේ පැත්තෙන් අදාළ කෙනා හම්බ වෙනවා. මේ ඉන්නේ Q1, Q2, Q3. ඒ ඕම චතුර්ථක ගැහුවොත් ওই චතුර්ථක ටික කියන්න පුළුවන්. ඊට පස්සේ අන්තස් චතුර්ථක පරාසය කියලා කියනවා. චතුර්ථක අතර පරාසය
අන්ත චතුර්ථක පරාසයෙන්නේ Q3 ගේ Q1 අඩු කරා. ඒතර ඒ කොටස් එහෙමයි. ඒව නැවත මතක් කරගන්න හොඳේ. මම මේක යහන අනිත් කරුණු ටික කතා කරේ. මෙතන සංඛ්‍යාත බහුවස්ත්‍රය ඉන්නේ මේ මධ්‍යස්ථ ලකුණු වෙලා. මෙතන පන්ති ප්‍රාන්තර මේක තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය අදිනකොට ජාල රේඛය නම් අදාළ උසවල් ටික ගත්තා. උසවල් මෙතන උසවල් මේ 20 ඉඳන් 40 වෙනකම් පන්ති ප්‍රාන්තරය එළිය වෙලා තියෙන නිසා උස දෙගුණයකින් අඩු වෙනවා. මෙතන 20 10 උසට ඇන්දේ. ඊට පස්සේ මේ තීර ප්‍රස්ථාර වලට තමයි ජාල රේඛය කියන්නේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන්නේ ඒ තීර ප්‍රස්ථාර වල එක් එක් පන්ති ප්‍රාන්තරයේ මධ්‍යස්ථ ලකුණු කරගෙන යනවා. මැදක් කියන්නේ. ඒ ටික අඩුලේ යා කරනවා. ඒක තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන්නේ. හරි. අපි යමු පස්වෙනි ගානට. සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් ඇහිද කියන්න අමාරුයි. සම්භාවිතාව අඩුයි. සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් කරවල මේක. හැබැයි අනිත් දෙකේ සම්භාවිතාවක් තියෙනවා. ජාල රේඛයේ වට ප්‍රස්ථාරය. හරි. ඔව් 50 අවස්ථාව. දැන් අවසාන ප්‍රශ්නේ පස්වෙනි එක. බලමු. පස්වෙනි එක සිම්පල් A. දොරක් විවෘත කිරීමට සර්ව සමසේ පෙනෙන යතුරු හතකින් එකක් තෝරාගත යුතුවේ. ශිෂ්‍යයෙක් සසම්භාවී ලෙස යතුරක් තෝරා ගනිමින් දොර විවෘත කිරීමට දෙවරක් උත්සාහ කරයි. පළමු උත්සාහය අසාර්ථක නම් පමණක් ඔහු නැවත උත්සාහ කරයි. ඒ සඳහා ඉතිරි යතුරු 6න් එකක් සසම්භාවී ලෙස තෝරා ගනී. දැන් තේරෙනවද? යතුරු කැරළ යතුරු හතක් තියෙනවා. ඒකෙන් එකක් තෝරා ගන්නවා දොර අරින්න. ඊට පස්සේ දොර ඇරුනේ නැති වුණොත් දොර ඇරුවෙත් ආයි දොර අරින්නවද වහලා? නැහැ නේ. එයා හරි යතුරු හම්බුනාට පස්සේ ඕගොල්ලෝ ඔන්න දොර අරිනවා. දොර ඇරලා ඇතුළට යනවා මිසක් ආයි දොර වහලා මේ ආයි තව යතුරක් අරන් එහෙම ඒ වගේ ගොන් වැඩ එහෙම කරන අය නේද ඉන්නේ නේද? ඔව් මට තේරෙනවා. ඒක නිසා තමයි හයිලයිට් කරලා දීලා තියෙන්නේ. පළමු උත්සාහය අසාර්ථක නම් පමණක් ඔහු නැවත උත්සාහ කරයි. ඒ කියන්නේ සාර්ථක නම් නැවත උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මේ සාර්ථක කියලා තියෙන කොටස ගත්තොත් එහෙම සාර්ථක කියලා තියෙන කොටස ඉස්සරහෙන් එකක් ඇඳෙනවද? රුක් අත්තක්. රුක් අත්තක් ඇඳෙන්න විදියක් නැහැ. ඇයි? දෙවෙනි උත්සාහයක් එතනදී නැහැ. හරිද? ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් මෙන්න පළවෙනි උත්සාහය මෙන්න දෙවෙනි උත්සාහය. එතකොට මේක සාර්ථක අසාර්ථක කියලා තියෙනවා. එතකොට පළවෙනි උත්සාහය සාර්ථක නම් දෙවෙනි උත්සාහයක් අඳින්නේ නැහැ. එතකොට අසාර්ථක නම් තමයි දෙවෙනි එක සාර්ථකද අසාර්ථකද කියලා බලන්න තියෙනවා. එතකොට මොකක්ද එක පළමු උත්සාහයේදී දොර විවෘත කිරීම සාර්ථක වූ අසාර්ථක වීමට අදාළ සම්භාවිතාව රුක්සටහනේ දක්වයි. එතකොට සාර්ථක වීම කියන සම්භාවිතාව 7න් 1යි. අසාර්ථක වීම 7න් 6යි. ඊට පස්සේ අසාර්ථක නම් පමණක් ඔහු නැවත උත්සාහ කරයි. ඒ සඳහා ඉතිරි යතුරු 6න් එකක් සසම්භාවී ලෙස තෝරාගනි. දැන් අපිට වැරදුනොත් මොකද කරන්නේ? මේ යතුරු මෙහෙම අල්ල ගන්නවනේ. ඒ යතුරු අල්ලගෙන ඉතුරු ටිකෙන් එකක් තමයි දාලා බලන්නේ. නේ? මේ හරි ප්‍රැක්ටිකල් නේ ඇටි ප්‍රායෝගිකයි. එහෙනම් දෙවනි උත්සාහයෙන් මෙතන ඉන්නේ සාර්ථක වෙන්නේ 6න් 1යි. අසාර්ථක 6න් 5යි. ඔන්න රෝමිලක්කම් එකක් කරා දෙකක් කරා. දෙවෙනි උත්සාහයට අදාළව රුක්සටහන දීර්ඝ කර ඒ මත අදාළ සම්භාවිතා ලියා උත්සාහයන් දෙකේදීම අගුල විවෘත කිරීමට නොහැකි වීමේ සම්භාවිතාව. දෙකේදීම අගුල විවෘත කිරීමට නොහැකි කියන්නේ අසාර්ථකයි අසාර්ථකයි අවස්ථාව නේද? මේ අවස්ථාව නේද? එහෙනම් මේ අවස්ථාව වෙන්නේ 7න් 6 6න් 5 මොනවා කරාමද? 7න් 6 6න් 5 ගුණ කරාම. එහෙනම් සිම්පල් B සිම්පල් රෝමිලක්කම් දෙකේ උත්තරේ එතන ලියන්න තියෙන්නේ 7න් 6 ගුණ කිරීම 6න් 5. කාටද මේක කපන්න පුළුවන්ද? කපන්න පුළුවන්? පුළුවන්? බෑ. බෑ? පුළුවන්. කපන්න පුළුවන්. කවුද ඇයි? නොකපයින්න පුළුවන්. පුළුවන් සම්බන්ධතාවය. හැබැයි මෙතන අපි කෙලින් උත්තරේ දානවා සාමාන්‍යයෙන් කපන්නේ නැහැ. හැම එකක්ම එකම විදිහට තියන් යනවා. තේරුණා? දැන් කමන්නේ කපමු. එතකොට කැපුවොත් 7න් 5. එහෙනම් නැත්තම් 42කින් 30යි.
step ටික වෙන්න යනවා. දැන් මේ අද රෙකෝඩින් එක ගත්ත දරුවෙක් ඉන්න ඒ රෙකෝඩින් එක අද පන්තියට ආපු දරුවෙක්ට මේ රෙකෝඩින් එක ගන්නකොට දැන් එයාට තේරිච්ච කොටස් ටික තියෙනවනේ. ඔයගලන්ට මේකේ තේරිච්ච කොටස් ටික යවලා නොතේරිච්ච කොටස් ටික ආයි මගේ කතාවේ අන්තරනේ දෙන්නේ නේද? කොච්චර වටින කතාවද? ඈ දැන් මෙහෙමනේ දැන් අර අපි කියලා දෙනකොට ඒක ඇතුළාන්තේ හැමදේම පැහැදිලි කරලා දෙනවනේ ඔයගලන්ට. ඒතකොට තමයි ඔයගලන්ට දැන් මේ කිව්වට අද දවසේ පන්තියේ කොච්චර වෙලා හිටියත් 100% මුලට ඔයගලන්ගේ යන්නේ නැහැ මතක නැහැ. දැන් ඇහුවොත් එimhe වෘත්ත කොටස් වල නේ ඈ මතක නැහැ. ඇත්ත කතාවේ. හැබැයි මතක කොටස් ටිකක් තියෙනවා අද දවසේ. ඕගොල්ලෝ උත්තර දීපු ඕගලන්ට මතකයි. ඊට අමතරව ඕගොල්ලෝ හොඳට අහගෙන හිටපු ටික ඕගලන්ට මතකයි. පැහැදිලි? එතනින් එහාට ගියාම අර නිකන් එපා වෙච්ච විෂය කොටස් ටික කොච්චර අහගෙන හිටියත් මංගේ කටේ බලලා අහගෙන හිටියේ මිසක් ඒක චරුමනාවක් නැහැ නේ. ගාමා ඒ නිසා අපි හිතමු දැන් ඒ කොටස් ටික නැවත අහන්න පුළුවන් අපිට විභාගයට කලින් දවස් එකමාරක් තියෙනවා. හරිද? මේක නිකන් අර දාගෙන මන්තරේ වගේ අහගෙන හිටියත් ඒ දවසේ අන්තිම දවස් එකමාරේ අනිවාර්ය විභාගයට යනවා. C එකකින් ඉන්න එක්කෙනෙක් B එකක් ගන්න පුළුවන්. B එකකින් ඉන්න එක්කෙනෙක් A එකක් ගන්න පුළුවන්. ෆේල් එක්කෙනෙක්ගේ මට්ටම අනුව තමයි එයා S ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. හරි අමාරුයි ඒක. මොකද ඒක එයාගේ මට්ටම ලකුණු 0.17 අතර නම් එයාට එනම අමාරු වෙනක් ඒක. සාමාන්‍යයෙන් ෆේල් මට්ටමේ ඉන්න 35ට අඩු කෙනෙක් ලකුණු 25 35 අතර ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් එයාට S එකකට පයින්න පුළුවන්. හරිද? දැන් මේ විෂය කාරණා කතා කරපු අද දවස් ටික එතකොට දැන් අද එන්න බැරිච්ච කෙනෙක් ඉන්න පුළුවන් ඕගොල්ලන්ගේ යාළුවෙක්ට ඈ එතකොට යාළුවෙක්ට මේ රෙකෝඩින් එක ගන්න කියන්නේ තේරෙනවද රෙකෝඩින් එක අරන් අහන්න කියන්නේ ඒතකොට රෙකෝඩින් එක සම්මන්ත්‍රණයට සම්බන්ධ වුණා වගේ ඒගොල්ලන්ට එහෙම මේ ෆ්‍රී දෙන්නේ නැහැ හරිද ඔව් මොකද ඕගොල්ලෝ කැපකිරීමක් කරලානේ මෙතෙන්ට ආවේ නේද දවස් දෙකකට දැන් මම මේ තව මුදල් අඩු කරන්න පුළුවන් අඩු කරනවා හරිද ඒක දන්නවා අපේ පන්ති වල ළමයි හරිද තව අඩු කරන්න පුළුවන් අඩු කරනවා. හරිද? ඒ තරම් මේ කාලේ හරි අමාරු කාලයක් නේ. ඉතින් මේ දවස් දෙකකට ලොකු කැපකිරීමක් කරලා මාත් මේ දවස් දෙකකට මේ ගාන දැම්මේ ඒකයි. එහෙනම් මොකද අවුරුදු දෙකකින් ඉගෙන ගන්න විෂයකට ඔයගොල්ලන්ට මෙහෙම පොඩි කැපකිරීමක් කරන්න කෙච්චර අවුලක් නැහැ නේද? හරි. ඒතර ඔයගොල්ලන්ගේ යාළුවෙක්ට ඊළඟ දවසේ එන්න ඕන නම් එයාට ඊළඟ දවසට විතරක් ආවත් ඇති. එයාට අපි තුන් සෙකන්ඩ් පේපර් එක විතරක් ගොඩ දාගන්න අවශ්‍ය කෙනෙක් කියලා. හරි. එහෙනම් එයාට මේ සම්මන්ත්‍රණයේ ගාස්තුවේ භාගයක් විදියට දීලා ඉන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. සම්පූර්ණ මුදල ගෙවීම කියව අවස්ථාවක් නැහැ. මොකද තමන්ගේ අවශ්‍යතාවය තියෙනවා. හරි. ඒතර සමහරට ආර්ථික අපහසුතාව ඇත්තටම තියෙනවා. ඒක තමන් දන්නේ. තේරෙනවද? ආර්ථික අපහසුතාව ඇත්තටම තියෙන කෙනෙක් ඉන්නවා නම් මට කිව්වොත් ඉතින් මම ඒ උදව් කරනවා. ඒක අපේ පන්ති වල ළමයි දන්නවා. හරිද? ඒ නිසා එහෙම අය ඉන්නවා වුණත් කමන්නේ මොකද අන්තිම මොහොතේ මට මේක මුදලට වඩා වටින්නේ මේ වෙලේ ඕගොල්ලෝ ඇවිල්ලා ඉගෙන ගන්න එක. දැන් අපි තුන් මෙතනට දැන් අද අලුතෙන් ආපු දරුවෝ කීප දෙනෙක් හිටියා ඔන්ලයින් එකෙත් හිටියා එතනත් හිටියා. ඒතර ඒ ළමයින්ට දැන් ලකුණු 5ක් 10ක් වැඩි වුණා. දැන් C මට්ටමේ 55 මේ B මට්ටමේ ඉන්න 65. 10ක් වැඩි වුණා. 65. ඔයා ෆේල් මට්ටමේ ඉන්න විශ්ව ලකුණු 10ක් වැඩි වුණා. ඔයා වුරු ගානක් ඉගෙන ගන්න එක මේ one shot දවසින් ඉවරයි. අදයි හෙටයි දවස කියන්නේ පැය 24. ඒක එක දවසින් කියන්නේ. මේ දවස් දෙකට දාපු ඉඳනේ එක දවසයි. අද පැය ගානයි හෙට අනිත් දවස් පැය ගානයි. ඒක පැය 24ට වඩා අඩු විෂය කරුණු රාශියක්. හරි. ඒ නිසා යාළුවෝ ඉන්නවා නම් එක්කන් එන්න පුළුවන් අපි ඊළඟ දවසට. හරිද? ඒ කියන්නේ අපි ඊළඟ දවසේ. ඉතින් එහෙම කතා කරගෙන එක්කන් එන්න. එතකොට ඒගොල්ලන්ට ඒ දවසේ තියෙන කොටස් ටික සාකච්ඡා කරලා ඒගොල්ලන්ට අනිත් රෙකෝඩින් එක අවශ්‍ය නම් ඒ අදාළ විදිහට මාත් එක්ක කතා කරලා ඒ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්.
හරි. දැන් ඔයගොල්ලෝ රෙකෝඩින්ග්ස් ඕන නම් ඔයගොල්ලන්ගේ මට ඊමේල් ඇඩ්‍රස් එකක් ඕනේ. හරි. මොකද ඔයගොල්ලෝ ෆෝන් එකේ ඉන්න බලන්න. ඒතොර ඒකට අදාළ වෙන විදිහට තමයි මම දාලා දෙන්නේ. ඒකට බලන්න පුළුවන් විදිහට විතරයි. හරි. හරි. දැන් අපි මේකේ අවසාන කොට සාකච්ඡා කරමු. මේ B simple B බෑග් එක සර්ව සම පබළු පහක් ඇත. ඉන් තුනක් රතුද දෙකක් කළුද වේ. සමන් බෑග් එක පබළු සසම්භාව්‍ය සීවිතරගෙන ඒ නැවත බෑග් එකට නොදමා දෙවන පබළු ඉවතර ගනි. දැන් පේනවද වෙන සිද්ධිය? සර්ව සම පබළු දෙකක් තියෙනවා. පබළු පහක් තියෙනවා. රතු 3යි කළු 2යි. එතකොට පළවෙනි ගැනීම ගන්නවා. මේ ගත් එක ආපහු දාන්නේ නැහැ. එතකොට ගත් එක ආපහු දානවා නම් අපි මේකේ මෙහෙම ඊතලයක් දාන්න ඕනේ. එතකොට අපිට මේක පැහැදිලි වෙන්නේ. දාන්න නැත්නම් මේක ඕනේ නැහැ. දාන්න නැතුව තමයි දෙවෙනි ගැනීම කරන්නේ. ඒ නිසා පළවෙනි ගැනීම කරාට පස්සේ දෙවෙනි ගැනීම කරනකොට බෑග් එකේ පබළු කීයක් අඩු වෙලා තියෙනවද? වීඩියෝ එක ඕන අය දැන් කෙනෙක් දාලා තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක රෙකෝඩින්ග්ස් ඕන අය. එතකොට අද හම්බෙන්නේ රෙකෝඩින්ග්ස් එක අද එක හෙට වගේ තමයි දෙන්න පුළුවන්. ඉන්නේ මේවා කන්වර්ට් වෙලා ඔක්කොම වෙලා යන්න බෑනේ. හරිද? ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයි. තේරුණා? ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයි. හරි? නැත්නම් ඔයගලන්ට ගන්න විදියක් නැති වෙනවා. අනිත් එක දැන් මේක පැහැදිලිද? ගත්ත එක ආපහු දැම්මේ නැහැ. මෙහෙම ලියාගත්තාම හරි ඔයගලන්ට වැඩේ පැහැදිලි. දැන් ඊට පස්සේ කියනවා අවස්ථා දෙකේදී වෙනස් වර්ණ වලින්. හරි අදාළ නියැදී අවකාශය රෝමි ලක්ෂණ එක දිහා බලන අදාළ නියැදී අවකාශයේ කොටු දැල තුල දක්වා ඉතල දක්වලෙමු කොටු දැල තුල. දැන් මේ මෙතන ලකුණු කරනවා. පළවෙනි ගැනීම රතු, දෙවෙනි ගැනීම රතු. නේද? දැන් මෙහෙම කරන්න පුළුවන් ඔයගලන්ට. වැඩේ. පැන්සලෙන් නෙමෙයි වැඩේ කරන්නේ. ඔයගොල්ලෝ මේක ඔක්කොම හතරේ ටික දාගෙන යනවා. පැහැදිලි? ඔක්කොම හතරේ ටික දාගෙන යනවා. ගානේ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. හතරේ එනවනේ නේද? හතරේ එනවනේ. හතරේ දාගෙන යනවා. ගානේ මොනවා වුණත් ප්‍රශ්නයක්. දැන් බලනවා. ගානේ කියනක දිහා. මොකක් හරි ගත් එක කාපහු දාන්නේ නැත්තම් පළවෙනි එකේ රතු එක ගත්තා නම් දෙවෙනි පාර ගන්න රතු එක තියෙනවද? නැහැ. ඒ නිසා මෙන්න මේ කෙනා ඉන්නව නේද? මෙයාගේ තේරුම මොකද්ද? පළවෙනි කෙනාත් රතු එක, දෙවෙනි කෙනාත් රතු එක. මං ගත්තට පස්සේ රතු එක දැන් එළියේ ඉන්නේ. දෙවෙනි පාර ගන්න මේක ඇතුලේ රතු එක කියන කෙනා නැහැ. ඒ නිසා මෙයා ඉන්න විදියක් නැහැ. එහෙනම් මෙයා ඉන්න විදියක් නැහැ කියන්නේ මේ පේරියම ඉන්න විදියක් නැහැ. පැහැදිලිද වෙලේ? පැහැදිලිද වෙලේ? හා? දැන් ඔය වගේ ප්‍රශ්න තමයි ඇහෙන්නේ. දැන් මේ ගත් එක ආපහු දැම්මනම් මේ පේලියම ඉන්නවද නැද්ද? ඉන්නවා. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. හරි? ඊට පස්සේ අවස්ථා දෙකේදීම වෙනස් වර්ණ වලින් යුත් පබළු දෙකක් ලැබීමේ සිද්ධිය කොටු දෙල තුර වට කර එහි සම්භාවිතාව ලියන. වෙනස් වර්ණ. අවස්ථා දෙකේදීම තියෙන්නේ මොන වර්ණද? වෙනස් වර්ණ. දැන් මේ පැත්තෙන් බලමු. ඔන්න පළවෙනි ගැනීම. මේ පැත්තෙන් බැලුවම පළවෙනි ගැනීම රතු තියෙන මෙතන ඉන්න මෙතනට කරා. හරි? එහෙනම් උඩ තියෙන්න ඕනේ මොනවද? දෙවෙනි ගැනීම කළු තියෙන්නේ. එහෙනම් දෙවෙනි ගැනීම කළු වලින් බලන්න. හරි? කළු වලින් බැලුවම මේකෙන් 2යි මේ පැත්තෙන් 3යි. මේ ටික නේද? හරි? ඊට පස්සේ මේකේ කළු වලින් පළවෙනි ගැනීම කළු වුණොත් දෙවෙනි ගැනීම වෙන්න ඕනේ රතු. එහෙනම් රතු තියෙන්නේ මේ ටිකේ. එහෙනම් මේ ටිකයි ඒ ටිකයි අහුවෙන්නේ මේ ටිකේ. හරිද? ඒතර මේ දෙක සම්බන්ධ වෙනවා. හරි? ඔය ටිකයි. එහෙම සම්බන්ධ කරත් ගැටලුවක් නැහැ. වටකොට දක්වන්න කිව්වහම දැන් මේක ඔක්කොම වට කරලා පෙන්නන්න බෑනේ මේකයි. හරි? එතකොට වට කර එහි සම්භාවිතාව ලියන්න ඕන. සම්භාවිතාව කීයද බලන්න. මෙතන 6යි මෙතන 6යි ඔක්කොම 12ක් ඉන්නවා. මෙතන ඔක්කොම කතිර කීයක් තියෙනවද? අන්න ඒක අඩු කරන්න මතක් කරගන්න ඕනේ. මෙහෙට 5යි මෙහෙට 5යි 5 වරක් 25 මැද පහ ගියාම
20යි 20න් කීයද? සම්භාවිතාව 20න් 12යි 20න් 12යි රෝම ඉලක්කම් 1. මේ අපි රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 2 දෙවනි ගැනීමේදී දැන් මේගොල්ලෝ මෙච්චර ලස්සනට උත්තර දෙන්නේ පන්ති අපි මේ වගේ ගණන් කීයක් හදලාද කියන්නේ? ඈ මේ එකම ගණන් 20 30 පාරක් ඇදුවා නේද? ඈ මේ වගේම ගණන් 20 30 පාරක් ඇදුවනේ පන්ති රිවිෂන් එකේ. රිවිෂන් ආයි රිවිෂන්. නේ? ඔව්. හරි. දෙවන ගැනීමේදී කළු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. දෙවන ගැනීමේදී කළු. මොකද වෙන්න ඕනේ? දෙවන ගැනීමේදී කළු. කො දෙවන ගැනීම මේ පැත්තේ තියෙන ළමයි. කවුරු මේකට මට උත්තරේ දෙන්න? මම අවස්ථාවක් දෙනවා ළමයින්ට. උත්තරේ කියන්නේ ප්‍රමාණය කියන්නේ දෙවන ගැනීමේදී කළු පබළුවක් ලැබීමේ සම්භාවිතාව රෝම ඉලක්කම් දෙකේ උත්තරේ 20න් කීයද? 20න් 2යි ලු මම දන්නේ. අනිත් ළමයි ඔන්ලයින් ළමයි කියන්නේ දැන් බලන්න 20න් 2 වැරදි. 20න් 2 වැරදි. ඇයි ඒ? ඕගොල්ලෝ 20න් 2 කියලා ගන්නේ කොයි ටිකද? මෙන්න මේ දෙක නේද? මේ ප්‍රශ්නේ හොඳට බලන්න. දෙවන ගැනීමේදී කළු පබළුවක් පළවෙනි ගැනීම ප්‍රශ්නයක් නෑ. දෙවෙනි ගැනීම තියෙන මේ පැත්තේ නේද? ඈ? දෙවෙනි ගැනීම තියෙන මේ පැත්තේ. එතන කළු තියෙන කොයි ටිකේද? මේ ටිකේ නේද? ඈ? එහෙනම් දෙවෙනි ගැනීම කළු වෙන්නේ මෙන්න මේ ටිකෙන් නේද? මේ ඔක්කොම දෙවෙනි ගැනීම ගත්තොත් මේ කතිර ටික ඔක්කොම ගත්තොත් දෙවෙනි ගැනීම මොනවද? කළු. පැහැදිලිද? ඈ? ඕගොල්ලෝ මේ දෙක තෝරගත්තේ? අවස්ථා දෙකම කළු කියලා මේ තියෙන විශේෂයි. පල්ලෙහාත් කළු. මේ ඕනම කතිරයක් දිහා බැලුවොත් එහෙම පළවෙනි එක රතු, දෙවෙනි එක කළු. පළවෙනි එක රතු, දෙවෙනි එක කළු. පළවෙනි එක රතු, දෙක කළු. පළවෙනි එක කළු, දෙක කළු. පැහැදිලි? කළු දීපයි තියෙනවා. හරි. එතකොට කීයක් එනවද? 20න් කීයක් එනවද? දෙවෙනි කළු එක 20න් කීය? 20න් 8යි. 6 2යි 8යි. පැහැදිලි. දැන් ඔයගලන්ට දැන් වචන පැටළුනාම උත්තර හරියට ලියා ගන්න බෑ. හොඳයි. බොහොම හොඳයි. එහෙනම් ඔන්න අපි සාකච්ඡා කරලා අවසන් ෆස්ට් පේපර් එක සම්පූර්ණයෙන්ම දැන් එක A කොටස ඉවරයි. දැන් මේ රෙකෝඩින් එකේ තියෙන එක B කොටස. දැන් අපි ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් ඊළඟ කොටස් ටික සාකච්ඡා කරන්න. මේව අධ්‍යයනය කරගන්න ඕනේ කොහොමද ළමයි. ඔයගොල්ලෝ රෙකෝඩින් එක දැන් අවශ්‍ය නම් ගමු. නැත්නම් දැන් රෙකෝඩින් එක ගන්න අවශ්‍ය නැත්නම් Taman ලියපු පේපර් එකේ තියෙන උත්තරත් එක්කම ඒක Tamanට පරිහරණය කරන්න පුළුවන් නේ. ඒක පරිහරණය කරලා අපි බලාගමු. අනිත් දවසේ නම් හම්බෙමු. ඔන්න මම ඔයගොල්ලන්ට කියපු විදිහට ඊළඟ දවසේ උදේ 6ට තියෙන්නේ. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. සර්